ස්වාමීන් වහන්සේ මුලින්ම තමයි කවණ ඉවත් කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් කවණ ඉවත් කරන්න. අදහස කරන ලද කෙටි භාවනාවක අත්දැකීමක් ඉදිරිපත් කරන්නේ. ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕන. මම බණ අහන්න ඕන. මම භාවනා කරන්න ඕන. මම බණ අහන්න ඕන. මම භාවනා ධර්ම කරුණු මෙනෙහි කරන්න මම බණ අහන්න ඕන. මම භාවනා ධර්ම කරුණු මෙනෙහි මම බණ අහන්න ධර්ම කරුණු මම බණ ධර්ම මම ම කියලා මේ භාවනාව ඉවර වෙනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ අවදයක් කියන්න තියෙනවා මේ සෑම පියවරකදීම උදාහරණයක් ගත්තොත් දැන් පළවෙනි පියවරේ ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕන කියලා ගන්නකොට ඒ සෑම වචනයක්ම ඒ සෑම අකුරක්ම වැරදැරීමකින් ආරම්භ වීමත් නිරෝධයකින් අවසන් වීමකුත් අත්දැකීම තුල තියෙනවා. ඒක දිගටම මෙන්ෂන් නොකලට ඒක දික් වෙන නිසා මෙන්ෂන් නොකරේ එහෙම අන්තර්ගතයක් තියෙන බව ප්‍රකාශ වෙනවා. එච්චරයි අත්දැකීම සම්බන්ධව. ඔව් ගාලේ කොච්චර දාසුද? විනාඩියක් දෙකක් විනාඩි දෙකක් විතර. විනාඩි දෙකක් විතර. එහෙමයි. මොකක්ද තියෙන අවබෝධය? එතනින් ආපු අවබෝධය ස්වාමීන් වහන්සේ මේක අවිද්‍යාව විසින් මේ අර්ථය ගොඩනගලා දෙන ආකාරයේ අවිද්‍යාවෙන් ගැට ගහලා අර්ථයක් ගොඩනගන ආකාරයේ පිළිබඳ අවබෝධයක් සහ කමඨහන මගින් ඒ වාක්‍ය බිඳ දැමීම හරහා ඒ අර්ථයෙන් ඉවත් වීම කියන ඒ අවබෝධතා දෙක තමයි ඉදිරිපත් කරන්නේ. පැහැදිලිව නැහැ මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ එකක් කියන්නේ අවිද්‍යාවෙන් ගොඩනගලා තියෙන තත්වයක් මොකද්ද කියලා අවබෝධයක් තියෙනවා කියලා කියනවා. ඔව් අවිද්‍යාවෙන් මේ අර්ථය මේ වාක්‍ය කාණ්ඩයක අර්ථයක් ගොඩනගලා දීපු හැටි ඒක පළවෙනි අවබෝධය වශයෙන් දෙවෙනි අවබෝධය කමඨහණෙන් ඒ වාක්‍ය බිඳ දැමීම තුලින් අර්ථය ශූන්‍ය වෙලා ගිය හැටි අවබෝධයක් තියෙනවා කියලා ඉදිරිපත් කළේ ස්වාමීන් වහන්සේ. නගහපන් ගණන් බලාපන්. අනම් බලන්නත් වෙන ගණනක ඉන්න බෑ. ඔය කියන බාන ඔය තියෙන සාක්ෂි මොනවද කියලා ඔයාලට? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේකේ මම පළවෙනියෙන් ඉදිරිපත් කරපු දැන ගැනීම ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනෑ කියන වාක්‍ය කාණ්ඩය ගත්තාම මම එතනදී ප්‍රකාශ කරා මේ හැම වචනයක්ම ආරම්භය පෙරදැරීමකින් ආරම්භ වෙලා ඒ කියන්නේ පෙරදැරීමක් ධර්ම ඊළඟට ඒ ධර්ම කියන එකේ Nirodha ඊළඟට පෙරදැරීමක් කරුණු එතන Nirodha ඊළඟට පෙරදැරීමක් මෙනෙහි එතන Nirodhaයක් ඊළඟට පෙරදැරීමක් කරන්න ඕන එතන Nirodhaයක් පෙරදැරීමක් ආයේ ඕනේ කියලා එහෙමයි මේකේ අත්දැකීම දීර්ඝ වශයෙන් ගත්තාම එතකොට එතනදී අවිද්‍යාව කියලා මම කිව්වේ ස්වාමීන් වහන්සේ මෙතන මේ අර Nirodha කියන එක හරියට තමන්ට ගණනයට එන්නේ නැති නිසා ධර්ම කියන එක නිරෝධ වෙලයි ඊළඟ වචනය එන්නේ කියන එක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ධර්ම කියන එකත් කරුණු කියන එකත් මෙනෙහි කියන එකත් කරන්න කියන එකත් ඕන කියන එකත් ගැට ගැහිලා ඒ ටික ගහුවෙලා අර්ථයක් දීලා තියෙනවා. ඒකයි මම කිව්වේ එතනදී අවිද්‍යාව කිව්වේ ඒ Nirodha කියන එක
Tamanට ගිලිහිලා ගිහින් ඒක තේරුනේ නැතිකම නිසායි මේ තේරුම අර මීනින් එකට ගියේ කියන එක. ඒ කියන්නේ අවිද්‍යාව කියලා මිනින්න එකට ගියේ දැන් ওই වෙච්ච දේ ආයසුන් තේරුනේ නැති නිසා කියලා ආයසුන් කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. මේ මුළු වාක්‍ය කාණ්ඩයේම මීනින් එකක් ගොඩ නැගුණේ මෙතන නිරෝධය කියන කරුණ හරියට ගණන් ගත්තේ නැති නිසා ඒකයි මේ එකක් ජොයින් වෙලා Tamanට ඉදිරිපත් වෙන්නේ මේ කාර්යය. ඔය එතකොට ඒකම දැන් ඒ අවිද්‍යාව කියන වචනටත් ඕක අදාළ නැද්ද? ඒක අදාළයි ස්වාමීන් වහන්සේ. අදාළ වෙනව නේද? එහෙමයි. එහෙනම් දැන් අවිද්‍යාව කියන වචනයක් ගොඩනගලා දැන් මෙතන ওই ප්‍රකාශන ගොඩක් ආයසුන් කරන්නේ ඔය කියන්නා වූ අවිද්‍යාවම අහුවෙලා නැති නිසා නේද? එහෙමයි. ඉතින් අරක අවබෝධ වුණා නම් ඒක ප්‍රකාශනය ගොඩනගන්න බෑනේ. මේකේ ධර්මතාවයයි අවබෝධ වුණේ. ඉතින් අවිද්‍යාව කියන වචනේ පාවිච්චි කරන්න වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒකෙත් අර්ථය ගොඩනගලා තියෙන්නේ ඒ විදිහමයි. ඔය ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕන කියන එකත් ඒ වගේ පාවිච්චි කරපු ගන්න ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිරෝධ වෙනවා දැක්කයි ඒකේ සම්බන්ධයක් නැහැ කියන ප්‍රකාශනයක් හදලා ඒකට අවිද්‍යාවයි කියලා තව ප්‍රකාශනයක් හදන එක අර කලින් වෙච්ච එකේ ප්‍රතිරූපණයක්ද එහෙම නැත්නම් ඉතින් ඒකෙන් අනිත් පැත්ත එක ගැන කතා කරගත්තද? ප්‍රශ්නේ තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ඉන්නේ. නම් ওই ප්‍රකාශන හදන තේරෙනවා. ප්‍රකාශන හැදී ඇයිද කියලා අහනකොට ඒකට තේරෙන්නේ නැහැ. දැන් මොකද උන් ගන්න පාඩම? මොන දේ ඉදිරිපත් කරත් අවිද්‍යාවෙන් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ. උති ආයිතිහාසු දෙකත් පාඩමක් වෙන්නේ නැහැ නේද? ඒකත් තවත් අවිද්‍යාවක්. භාවනා කරන යෝගාවචරයක් වශයෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? මේ විදිහට ගොඩ නැගිලා එන මීනින් එකක් අත් වශයෙන්ම මේ පාර ගන්න සුදුසු දෙයක් නෙවෙයි කියන එක තමයි මට එන පාඩම. මොකද මේ විදිහට එක එක කරුණ එක එක වචනේ හරි එක එක શબ્දේ හරි අරගෙන ඒකේ කිසිම තේරුමක් දෙන්නේ නැති කොටස් ටිකක් එකතු කරලා තේරුමක් හදාගත්තු එකෙත් අන්තිමට තේරුමක් නැහැ කියන එක තමයි මට අවබෝධ වෙන්නේ. භාවනා කරන යෝගාවචරයක් වශයෙන් ඉතින් ආයසුන් කොහොම ඉතින් මේවා කර ඉන්නවා කියන්නේ හරියට අර ඕදෝද මඩේ දාන්නේ මත අසුචි වලේ බෑ ආයිනානවා වගේනේ. අර ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙන්න පොඩ්ඩක්. ඒක තමයි ඉතින් තේරෙන්නේ නැහැ කියන්නේ ආසුන් දැන් අපි මේ භාවනා කිරීමේ අරමුණ දැන් වෙනකොට පොඩ්ඩක් දැන් ඔය කමඨාන සාකච්ඡාව දෙනුත් එකක් තුනර කමඨාන් දීලා දැන් මේ අද ඇවිල්ලා OPD එක වගේ දවසක් කමඨාන් ඉල්ලලා මාර අර ටයිම් ගන්නත් බැරුව ගියාද? ඒ වෙලාවෙත් මේ විස්තර ගන්න තියෙන තෝ ටික වුණා මේක විස්තර ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය ආසුන් නේරු නුගෙන හරියන්නේ නැහැ මොකද පැවිදිත් කියලා දැන් මේ සංසාර කෙලවරක් දකින්න දඟලනකොට මේක තේරුම් ගන්න වෙනවා. ඉතින් ආසුන් ඒක නිසා අපි මුලින් ඉඳලම දැන් බලන්න ඕනේ දැන් ඔය කියන ඔක්කොම සමාස්තය ආයසුන් කියනවා ධර්ම ඒක නිරෝධ වුණා ඊට පස්සේ කරුණු ওই විදියට දැක්කයි කියාගෙන විස්තර කතනයක් කරනවා ඒක අවිද්‍යාව නිසා ආවේ ඉතින් කමටහන ගත්තු නිසා මේක මෙහෙම වෙනවා මේ කියලා ඔක්කොම ප්‍රකාශන කරානේ එහෙමයි මේ විස්තර කතනයන් සියල්ල පැත්තකින් තියලා
බැලුවොත් එහෙම ඒ. හරියටම යථා රූප විදියට මොකද්ද දැන් ওই සමස්ත කාලේ විනාඩි 2ක පමණ කාලයක් කියලා කියන්නේ? ඒ විනාඩි 2 කාලය තුළ සමස්ත වශයෙන් මොකද්ද තමන්ගේ අත්දැකීම දල වශයෙන් කිව්වොත්, තනි වචනකින් කිව්වොත් එහෙම? නිත්‍ය සංඥාව ගොඩ නැගෙන හැටිත් ඒ බිඳ වැටෙන හැටිත් ආයිති විස්තර කරන්න යන්නේ තනි වචනකින් කිව්වොත් කියලා කියන්නේ. ධර්මතාවය කියන එක ධර්මතාවය හරි මොනවා හරි දැන් ආයසුතුන්ගේ ඒත් නිර්වචනයක් නේ. ඒ ආයසුතුන්ගේ අත්දැකීමට භාජනය වුණේ මොකද්ද කියන එකට වචන මොකද්ද ආයසුතුන්ගේ කාර්කරාසය තුලදී දැන් ධර්ම කියන එක මොකද්ද? දැන ගැනීම දැන ගැනීම. කරුණු කියන එක මොකද්ද? දැන ගැනීම නිරෝධ උණයි කියන එක මොකද්ද? දැන ගැනීම ඔය කියන සියලු දේවල් දාන්න බෑන තනි වචනකින් නම් කරන්න බෑන ඔක්කොම දේවල් දැන ගැනීම දැන ගැනීම ටිකනේ තියෙන්නේ. එහෙමයි ඇයිද ඒක පිළිගන්නේ නැත්තේ? තමන්ගේ අත්දැකීම ඒකනේ ආසුතුන්. එහෙමයි ස්වාමීන් වහන්සේ අනික් කියන කතන්දර එකක්වත් අදාළ නැහැනේ භාවනා කාලපරාසය විතරක් වෙන් කරගත්තොත් අපි. ඒ අවිද්‍යාවද නිරෝධ උනාදී ඔක්කොම කොහෙන් හරි ගත්ත වචන ටිකක් නේ. මේ මොහොතට නිරෝධ උනායි කියන එක දැන ගැනීමක් නේ. අවිද්‍යාවෙන් මේක හැදුවයි කියන එකත් මේ මොහොතට අදාළව දැන ගැනීමක් නේ. එහෙමයි කමටහන් නිසා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එකත් මේ මොහොතට අදාළව දැන ගැනීමක් නේ. එහෙමයි එහෙනම් ඔක්කොම දැන ගැනීම ටිකක් නම් තියෙන්නේ එකක් අපිව අන්දවනවා අනිත් එකෙන් අපිව ගොඩ දානවා කියලා ඒක ආයි දෙපැත්තට බෙදීමේ අවශ්‍යතාවයක් තියෙනවද අපිට? නෑ ස්වාමීන් වහන්සේ එහෙමයි. ඉතින් මේ දෙකෙම වෙලා තියෙන තමන් වන්දන එකනේ. ඉතින් තමන් ඒ අඳින්නේ තව. ඇන්දෙන බව දැන ආයි අන්දවන්නේ මොකටද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊනම් මොකද කරන්නේ? සියල්ල දැන ගැනීම බව අවබෝධ කරගන්නේ. ඔය සියල්ල දැන ගැනීම බව අවබෝධ කර ගැනීම හරහා මොකක්ද තමන්ට කරන්න තියෙන්නේ එතකොට? එතකොට ස්වාමීන් වහන්සේ ඩිස්ක්‍රිමිනේෂන් එකක් එන්නේ නැහැනේ. ඒකනේ ආසුන් අපිට කරන්න තියෙන්නේ. ඔය ආසුන් හදන්නේ භාවනා කරන්න ගිහිල්ලා ආසුන් නෙමෙයි භාවනා කරන සියලු දෙනාම. තාම කාටවත් ඔක තමයි තේරුම් ගන්න. තේරුම් ගන්න කියන්නේ කාගව පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි කෙලෙසවල ප්‍රශ්නේ. ඒකට අතහැරීම තමන්ගෙන් හුරු වෙනකම්ම ඕකට අපි අතහැරීම හුරු කරන මිසක අපිට අතාරින්න බෑ. ඉතින් අතහැරෙනකම්ම අපි අතහැරීම හුරු කරන්නේ. ඉතින් අතහැරෙනවයි කියලා කියන්නේ ආසුන් අපි දෙකක් එක සංසන්දනය කළා මේ දෙක අසමානයි කියලා තීරණය කරන එක නෙමෙයිනේ. අතහැරෙන්න නම් අපෙන් වෙන්න ඕනේ මේ දෙක අතර අසමානතාවයක් නැහැයි කියලා අපිට සනාථ වෙන්න එපාය. ඒතකොට මේක අල්ලගෙන මේක අතාරින්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි මගේ කියලා බෝඩ් එක ගහන්න අවශ්‍යතාවයක් නැති වෙන්නේ මේ දෙක අතර අසමානතාවයක් නොතිබුණොත් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දෙක අතර අසමානතාවයක් දකින්න තාක්කල් අපේ අතහැරීම හුරු වෙනවද අපි දුර? එහෙම වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මොකද්ද හුරු වෙන්නේ එතකොට? එතකොට වෙන් කිරීමමයි හුරු වෙන්නේ. වෙන් කිරීම කියන්නේ අල්ලා ගැනීමනේ එතකොට. එහෙමයි. දැන් ඔය අල්ලගත්ත කමටහනෙන් මෙහෙම වෙනවා අරකින් මෙහෙම වෙන්නේ. එහෙමයි. අන්නේ අල්ලා ගැනීම නතර වුණා නම් ආසුන් මේ පොයින්ට් එක අනිත් පැත්තට පැන්නනේ. ඉතින් අපි මේ ජීවිතේ අතාරින්න බෑ ආසුන් අපිට ජීවිතේ අතාරින්න මේ ජීවිතේ අල්ලගන්න දෙයක් නෑයි කියන දේ අපි තුල සනාථ වෙන්න ඕන. මා තුල අත්දැකීමෙන් සනාථ වෙන්න ඕන මේ 100ක් ගත්තත් කෝටියක් ගත්තත් අනන්ත සංඛ්‍යාවක් ගත්තත් හැබැයි එකක්වත් අතර අනිත් එකත් එක්ක සංසන්දනය කරන්න අසමානතාවයක් නෑයි කියන බව Tamanට ඔප්පු වෙන්න ඕන. එහෙමයි. අන්න එතකොට එකක්වත් අල්ලගන්නේ නෑනේ. එතකොට කොයි ගා වුණත් අතහැරියා.
හැබැයි එතකොට ඔක්කොම එහෙමයි. ලැබෙනවා ලැබුණට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ රහතුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා වෙලාවට සියල්ල ලැබෙනවා ලැබෙනකොට අවශ්‍ය නැහැ. ඒ මොකද එකකවත් අසමානතාවයක් නැති බව දන්නවා. ඒ ඒක කළුද සුදුද තරුණද වහලුද ගෑනුද පිරිමිද සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද එකක්වත් නැහැ නිතන්ට. ඒ ඉතින් අන්න ඒකනේ අපි හුරු කරගන්න ඕන ආයසුදු. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොදි නැතුව බත් කන්න බෑ. බත් කනවා නම් හොදි අවශ්‍යයි. හැබැයි රොටි කෑල්ලක් නම් නිකන් කන්නත් පුළුවන්. හැබැයි රොටි කෑල්ලක් කෑවට බඩ පිරෙන්නේ නැහැ. ඒකේ විටමින් නැහැ. එහෙම නිසා රොටි කෑල්ලක් විතරක් කාලා හරියන්නේ නැහැ. එහෙනම් ඉතින් කන්න ඕන, ඇඟට ලේ ඕන, ලේ උනන જાති කන්න ඕන. ඔය කියන ඔක්කොම ප්‍රශ්න මතුවන්නේ ආයසුදු සමානතාවය නිසාද අසමානතාවය නිසාද? අසමානතාවය නිසා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔය සියලු දේවල් තියෙන තාක්කල් ආයසුන් සිවුර දාගත්තයි කියලා සංසාරයෙන් ඈතර වෙන්නේ නෑනේ. එහෙමයි. එහෙනම් ඒක අයින් වෙන්න නම් තමන් ඒකනේ හුරු කරගන්න ඕනේ. ඒ සඳහා මොකද කළ යුත්තේ ස්වාමීන් වහන්සේ එතකොට? ඒක තමයි ඉතින් ආයසුන් තමයි දැනගන්න ඕනේ මොකද කළ යුත්තේ කියලා. මේ ආඳුරන්න පුළුවන් කළ යුත්තේ මේකයි කියලා කියන්න මිසක් බුදුහාමුදුරට බෑනේ ආයසුන් කළ යුත්ත කරලා පෙන්නන්න. ඒක හරි. කරලා පෙන්නවා බුදුහාමුදුරුව අතහැරලා පෙන්නවා. එහෙමයි. ඒක නිසා තමන්ට අතාරින්න තමන්ගෙන් අතහැරනකන් දඟලන්න ඕන කල යුත්තේ තමයි ඔය කරන්නේ. හැබැයි කරලා කල යුත්තේ අත්දැකපු දේ අතහැරන එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ අත්දැකපු දේ අතහැරලා අත් නොදැක්ක දේ අල්ලගන්න. මේක අවිද්‍යාවෙන් වෙන්නේ කමඨාණෙන් අයින් කරනවා කියලා ඒ වෙලාවේ අත්දැක්ක දේවල් නෙමෙයි න්යායසුතුන් දැනගත්ත තොරතුරු ටිකක් නේ. එහෙමයි. එහෙනම් ඉතින් අතෑරියේ අර අත්දැක්ක ටිකනේ. ඒ ওই විස්තර ටිකනේ අල්ලගත්තේ. එහෙමයි. ඉතින් අන්න ඒ වෙලාවේදී කමඨහන පාවිච්චි වෙන්නේ නැහැ නේ කියන්නේ. මේක අවිද්‍යාවෙන් තමයි වෙනවයි කියන වෙලාවේදී කමඨහන පාවිච්චි වුණා නම් මොකද වෙන්නේ? එහෙමයි. ඔය කියන නිරෝධය ඒකේ දැක්කම මොකද වෙන්නේ? එන අවිද්‍යාවක් ඉතුරු වෙනවද එතන? නෑ. ඒකෙත් නිරෝධය දකින්න එපා ඈසු. අන්න අර වෙච්ච දේම අන්න ඔය ඒ තොරතුරු වාර්තා කරන එක්කෙනාට ඒ කණේ පාරම ගහන්න පුළුවන් වෙච්ච දාට. අන්න එහා පැත්තට. එහා පැත්තට. හරි. එතකන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද අරු අල්ල ඔක්කොම හරි උඹ ගහපන්. මොකද මම රබර් එක පිටේ බැඳගෙන ඉන්නේ ගහපන්. වෙලින් ගහලා මු හති වැටුනාම ඌ අනිත් පැත්ත හැරෙනකොටත් මු බිම දපනේ දාලා වැටිලා. එහෙමයි. ඒ තරම් අරුවට ගැහුවා ගානක්වත් නැහැ. මොකද ඌ වටේටම රබර් බෝලෙම එතිලා ඇතුලේ ඉන්නේ. ඉතින් ඉන්නේ වගේ තමයි අපි භාවනා කරන්නේ. අර ඔක්කොම දේවල් ටික දකින්නවා දැකලා ඇවිල්ලා අන්තිමට දෙනවා යා විස්තරයක් අද හරි ඔය තියෙන්නේ. දැන් වැඩේ හරි ඔන්න අද ගිහලා කමඩහනක් දීලා විස්තර කරපන්. අද සර්ටිෆිකේට් එක හම්බ වෙනවා ගුවාම කෑවලා නුව ආව පැනලා. අර සමහරලාට මූදින්න මාළු උඩ පයින්නේ අඩි 10ක් විතර මූදින් උඩට. හැබැයි ඌ දන්නේ නැහැ වැටෙන්නේ මූදට කියලා. ඉච්චර දඟලන්න ඕනේ නැහැ වැටෙන්නේ මූදට බව දන්නවනම්. යෝගාවචරයත් ඇවිල්ලා ඕක අල්ලගෙන දඟලන ඉතින් ඕක ආයසුන කාගත් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ අතෑරීමට හේතුවල සකස් වෙනකන් තියෙන දේ ඕක තමයි. හැබැයි එහෙමයි කියලා මේක අතෑරෙන්නේ නැහැ ඉබේ. අපි දන්න ඕන දැන් භාවනා කරන්නේ දැන් මේ ආයි ධානය හදන්නයි විතක්ක ਵਿਚාර බලන්නයි මෙතන අනිත් දේවල් අරව මග නෙමෙයි දැන් ඒව ආව ක්‍රමානුකූලව ආවා වූ මාවතක දැන් ඉන්නේ ඒ ඔක්කොම පහු කළා. එහෙමයි. පොඩි කාලේ සෙල්ලම්පත් වියපු එක බත් උයන්න පටන් ගත්තාන් පස්සේ හාල් ගෙනල්ලා බත් වෙනකොට ආයි සෙල්ලම්පත් උයන්නේ නැහැ නේ ආයසුදු. එහෙමයි. එතකොට කරන්නේ ඊට වඩා වෙනත් දේවල් නේ. එහෙනම් මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට අපි වෙනස් වෙමින් ආවා වගේ භාවනා කරන යෝගාවචරය එක දැනගන්නේ නැහැ නේ. භාවනා කරන එකක් දැන් මම කලින් කරපු එකම කළා හරියන්නේ නැහැ. මීට වඩා පොඩ්ඩක් එහා දශමයක් හරි බලන්න ඕන කියලා. එහෙමයි. අන්නේ ආකල්පය වෙනස් වුණොත් එහෙම ඔය ඇවිල්ලා එයා අපිව අන්දවන්න හදන තැනදී තමන් අවදි වුණොත් සතිමත් වුණොත් එහෙම එතනට ආවනම් ඒව මූලික උපදේශය එතනට කමටහන ආවනම්
එදාට යාට අන්දවන්න බෑ. එහෙයි. එතකොට එහෙම එකෙක් නැහැ කියලා අවබෝධ වෙනවනේ. එහෙමයි. දැන් අපිට එහෙම අන්දවන්න පුළුවන් නිසා අපි අඳ ගන්න නිසානේ අපිට තේරෙන්නේ තවත් මේ කෙලෙස් කියලා අකුසල් කියලා જાතිය ලෝකේ තියෙනවා කියලා. එහෙයි. එහෙම දෙයක් නැහැ කියලා තේරෙන්න බෑ නෝනේ. තියෙනවා නම් නැති කරන්න බෑනේ ආසුතු. එහෙමයි. එහෙනම් එහෙම දෙයක් නැහැ. ඒකත් කෙලෙස් වලින්ම තමයි වෙන්නේ කියන තේරුම් ගන්න. එහෙනම් කෙලෙස් වලින්ම කෙලෙස් වලට ගහපු දවසට තමයි පුළුවන්. එහෙමයි. දැන් තේරෙනවා මොකද කරන්න ඕනේ කියලා. භාවනාවේ ඇටිටියුඩ් එක දිශාව වෙනස් වෙන්න වෙනවා කියලා වගේ මට තේරෙනවා. ඉතින් කරපු විදිය ඇටිටියුඩ් එක වෙන්න ඕන ආසුන් දැන් වෙනකොට භාවනා කළා තව ධර්මය අත්දකින්න යන ධර්ම කරුණු හොයන්න යන එක නෙමෙයි දැන් ඇටිටියුඩ් එක වෙන්නේ. එහෙනම් දැන් ඇටිටියුඩ් එක වෙන්න ඕන අත්දැකීම මොකක්ද කියලා අවබෝධ කරගන්න එක විතරයි. එහෙමයි ස්වාමීනි. තමන් අත්දකින්නේ මොකද්ද? ඒක අනිත්‍යද, නිට්ටයද, ඒක අනාත්මයේද, ආත්මයේද? ඊව එකක්වත් නැ වැඩක් නැහැ. ඔක්කොම දැකලා තියෙනවා. එහෙමයි. සියලු දැන ගැනීම, ඒ ඔක්කොම දැන ගැනීම හරහා තමයි දැනගෙන තියෙන්නේ. එහෙම නැතුව ඒක දැනගන්නත් බෑ. නිවන කියන එකක් දැනගත්තා නම් ඒකත් දැන ගැනීමක් නේ. එහෙමයි. නිසා නිවන කියන එකට යනවනම් යන්න වෙන්නේ දැන ගැනීම හරහා පමණයි. එහෙනම් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න තියෙන්නේ දැන ගැනීම හරහා පමණයි කියන එක Tamanට අවබෝධ වෙනවනේ. එහෙමයි. එහෙනම් ඉතින් මම ප්‍රොෆෙසර්, මම ડોක්ටර්, මම ජනාධිපති, මම අගමැති කියන තොරතුරු දැන ගැනීම පමණයි කියලා එනවනේ එතකොට. එහෙමයි. එහෙනම් ඉතින් ඉපදුනා කියන එකක් දැන ගැනීමක් නම්, මැරෙනවා කියන එක දැන ගැනීමක් නම්, බඩ කනවා කියන එකක් දැන ගැනීමක් නම්, නිදා ගන්නවා කියන එකක් දැන ගැනීමක් නම් දැන ගැනීම ගොඩකට යන්න ඔච්චර දඟලන්න ඕන. එහෙමයි ස්වාමීනි. අන්න ඒක ඒ தത്വෙට එන්න නම් ඒ தത്വය අපිට කල්පනා කරලා ගන්න බෑ. මොකද ඒක කල්පනා කරොත් ඒකෙන් එන්නේ තවත් දැන ගැනීමක් නේ. එහෙමයි. ඒකට අන්නේ අවස්ථාවේදී අපේ අර මූලික උපදේශය තමා ළඟ තියෙනවනම් මූලික උපදේශය තමා ළඟින් බැහැර වෙන්නේ නැත්තම් මූලික උපදේශය තමා ළඟ තියෙන තාක්කල් මූලික උපදේශය තමන්ගෙන් බැහැර නොවන තාක්කල් මේ ලෝකෙ මොනම එකකටවත් බෑ තමන් වන්දවන්න. මොනම තොරතුරකටවත් බෑ තමන් වන්දවන්න. එහෙමයි ස්වාමීනි. අන්න ඒකට තමයි අපි මූලික උපදේශයම උත්සාහ තමන් ළඟ තියා ගැනීම සඳහා අනිකුත් උපදේශයන් ටික පාවිච්චි කරන්න වෙන්නේ. එහෙමයි. ඒතකොට අනිකුත් උපදේශයන් සියල්ලම නැවත නැවත පුදුරු කරකව කොයි ආකාරයෙන් හරි තමන් ළඟට ගෙන්ව ගන්න වෙරදරන තාක්කල් එහෙමයි. මූලික උපදේශය තමන්ගේ ළඟ නතර වෙන්නේ නැහැ. එහෙමයි. මූලික උපදේශය නතර වෙන්නේ නැති තාක්කල් තමන්ගේ අවසාන ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමන්ට හම් වෙන්නේ නැහැ. එහෙමයි. එවනම් මූලික උපදේශය තමන්ගේ නවත්වා ගැනීමේ උපක්‍රමයකටයි දැන් යෝගාවචරය යා යුත්තේ කියලා යෝගාවචරයාම ආකල්පමේ වශයෙන් වෙනස් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඔය ලොකු පිම්මක් තියෙන ආසුන් දැන්. එහෙමයි ස්වාමීනි. කමඨාන් දෙන සියලු දෙනාම වගේ ඉන්නවා ආසන්නේ. සියලු දෙනාම වගේ ගොඩ සමාට හරියට පුරාණ වර්ධිනක් පුළුවන්. නමුත් වැඩි පිරිසක් ඉන්නේ උතන. සමහර අයට උතනට එන්න බැරි අය ඉන්නවා. ඒවා ඉතින් මේ භවයේදී නිවන සඳහා සුසුකම් නැතුව ඇති. හැබැයි නිවන සඳහා සුසුකම් තියෙන සියලු දෙනාටම භාවනාව ආරම්භ කළ කරගෙන යන උතනට යනවා. දැන් පොතන රත්තු කිරීම කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක தත්ත්වෙ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ධර්ම කර්ම මෙනෙහි කිරීම පිළිබඳව වැඩි අවධානයක ඒකමයි මේ දවස් ටිකේ කරේ. ඉතින් ධර්ම කරුණු කායගත අත්තරතරයක් මෙනෙහි වෙනවා. පොතේ නම් එකක්වත් ලියුනේ නැහැ. ඒවා හිතේ තමයි තාමත් මේ බඳවාගෙන ඉන්නේ. නැවත මෙනෙහි කරන්නේ. ඒ පොතේ ලියුන්නේ නැති. ඒ ලියන්න කියන එක ආපහු විදර්ශනා වෙනවා. ලියන්න ඕන කියන දැන ගැනීම ආයෙ විදර්ශනා වෙනවා. ලියන්න ඕන කියන දැන ගැනීම විදර්ශනා වෙයි. ඒ ධර්ම කරුණු ලියන්න ඕන කියලා එන දැන ගැනීම තියෙනවනේ. ඔව්. ඒක විදර්ශනා වෙනවා. විදර්ශනා කියන්නේ මොකක්ද? ඒක තෙන්ට කමටහන එනවා. කමටහනෙන්
කෙටි වෙලා අයින් වෙලා. ඔව් එතකොට ඒ නිසා ලියන්න උනේ නැහැ. ලියන්න උනේ නැති වෙලාවේදී මොකක්ද ආපු උපදේශය එතකොට? ඒක ලියනකම් ඒක මෙනෙහි වෙමින් තමා තුළ කරපවා ගන්න ඕනේ කියලා. ඔව්. ඔව් මොකක්ද ඒ කරකවගත්තු උපදේශය එතකොට? ධර්ම කරුණු නැවතත් මෙනෙහි කරමින් ඒක ලිවීම සඳහා සූදානම් කරගන්නවා වගේ අදහසක් තමයි එන්නේ. අන්න එතන තමයි ගැටලු තියෙන්නේ. ඔව් පොත නඩත්තු කිරීමේදී තාම තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ බොහෝ විට තොරතුරු වාර්තා කරන ආකාරයට. කිනුකොටත් හරියට ඒක තේරුම් ගන්නම සිද්ධ වෙනවා ආයසුඳු ඔය වැඩේ කරගෙන මොකද එතන විතරයි දැන් ඔය ෆයිනල් මේ හර්ඩල් එක තියෙන්නේ. ඒ හර්ඩල් එක කඩන්න අබ්බල් මේ සාකච්ඡා කරන මොකද වෙන්නේ කියලා ආයසුඳු කමට නෝම් පොඩ තීදි අබ්බල් මේ මහත්මියක් කමට ඉදිරිපත් කරන්න කියලා ඊට පස්සේ බලමු කොට සාකච්ඡා කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. අවසරයි කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙනුත් ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේට රික්වෙස්ට් එකක් දාලා ඊට පස්ව වෙච්ච අත්දැකීමක් තමයි ඉදිරිපත් කරන්නේ ස්වාමීන් වහන්සේ. ධර්ම කරුණු මෙනෙහි අත්දැකීම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. පසුගිය වතාවේ ඔබ වහන්සේට ඉදිරිපත් කළාම ඔබ වහන්සේකින් අවවාදයක් ආවර මගේ කමටහන වෙනස් කරගන්න කියලා. ඒ අනුව තමයි එදා ඉඳලා භාවනා වාරයි ඒ විදිහටම සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. මං රසායනුත් නිවාඩු වගේ අරගෙන දැන් දිගටම තවත් මාසයක් දෙකක් ඉස්සරහටත් මේක කරන්න ඕනි කියලා ඡන්දයක් ආවා ස්වාමීන් වහන්සේ. දැන් අද වුණේ දැන් අත්දැකීම මෙහෙම වර නැගෙන්නේ ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනි කියලා දැන ගැනීම ආවා. කියලා ආවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ධර්ම ද කියලා දැන ගැනීමක් ස්වාමීන් වහන්සේ දැනීම ආවා. එතන තමයි මගේ අත්දැකීම ඊට පස්සේ ඉන්නේ වගේ. එතන ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉතුරු ටික දිගටම උනේ දැනීම වගේ දේවල් ස්වාමීන් වහන්සේ දැනීමෙන් දැනීමට මාරු වෙනවා. ඒක මම දැනගන්නවා දැනීම කියලා. ඒකේ අද දැනීම එහෙම මාරු වෙවි ඉඳලා ස්වාමීන් වහන්සේ එකපාරට කියලා එකකින් නිකන් එළියට විසුණා වගේ වුණා. එතන නිකන් එළියට විසි වෙච්ච තැන අත්දැකීමකුත් තියෙනවා. ඒක ඉතින් අර කාශ්‍යප ස්වාමීන් වහන්සේට වගේ දැන ගැනීමක් තමයි. හැබැයි ඒ නිකන් යම්කිසි දැනීමම රිලීෆ් එකක් වගේ වෙලා එළියට විසුණා වගේ වුණා ස්වාමීන් වහන්සේ. ඉන් පස්ව ස්වාමීන් වහන්සේ මට දැන් මේකේ මොකක්ද මං උපදේශයක්ද මොකක්ද කියලා නැවත නිකන් ගන්න හැදුවා උත්සාහ කළා. එතකොටත් අර දැනීම ඇවිල්ලා අවසානයේ නිකන් ක්වෙස්චන් එකක් වගේ ආව ස්වාමීන් වහන්සේ කමටහන්නේද හිටියේ කියලා. ඉතින් දැන් එහෙම තිබිලා ඔක තමයි අත්දැකීම විනාඩියක් වගේ. පසුව ස්වාමීන් වහන්සේ මං පසුව මේක දැන් මොකක් හරි ආවනේ ලියන්න ඕනි කියලා පසුගිය දවස් 2-3ෙම පොතක් ලියවුනේ මුකුත් වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. පසුව මම මේ පොත තිබිච්ච තැන තමයි ඊට පස්සේ ඒ පොත ඉබේම දිගෑරලා මම ඒ කමටහන අරගෙන ඒ පියවරවල් වලට මයි දැනීමයි වගේ අරගෙන ස්වාමීන් වහන්සේ මේ පොතේ දැන් මන් ලියලා තියෙන ඉලක්කම දැක්කා 231 කියලා මම අඳුනගත්තා. ඒ අඳුන ගන්නකොටම මේ කියලා ඒ කමටහනේ දැනීම කියන කොටස ආව ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මට තව එතන අත්දැකීමක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දැන් මම දැන් මේ පොතේ මොකක් හරි දැන් ඒ වගේ අර ලියන්න ඕනේ කියලා ඒක දැනගත්තට ස්වාමීන් වහන්සේ මට අර 231 අකුරු තුනම උඩට එනවා වගේ දෙයක් ආවා. ඒකත් ඇත්තටම දැන ගැනීම නමුත් ඒ අත්දැකීමක් තියෙනවා මට ඒක වර්ණනා ගන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අකුරු ගොඩාක් ආයි මට ඉස්සරම මම ඔබ වහන්සේට මෙහෙම එකක් දුන්නා. නමුත් මම මේ වෙලාවේ ඒක හරියටම නිකන් එකක් තෝරගන්න බැරිව
එතන මම දැනගන්නවා මේ අකුරු එන බවත් දැනගන්නවා දැනීම එනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ වගේ ටික වෙලාවකින් ඒකත් නැති වෙලා ගියා කමඨහන ආවා ඊට පස්සේ මට වෙනත් උපදේශයක් වාක්‍යයක් වගේ ආවා ස්වාමීන් වහන්සේ අර පස්සේ තමයි මම දැනගත්තේ මේ දෙක කිසි සම්බන්ධයක් නැහැ. කියන්නේ එතනාවේ මේ කමටහනෙන් එළියට ගියාද කියලා චෙක් වුණාද කියන එකක් ලියන්න වගේ දෙයක්. එතනත් මට ම කියන එක ආවා. හැබැයි ඒක තමයි ස්වාමීන් වහන්සේ අත්දැකීම. මට එතන අවබෝධයට එන්නේ මේ මතකයේ කියන එක නෙමෙයි මේ මොහොතේ ප්‍රකට වීම කියන එක ස්වාමීන් වහන්සේ. එපමණයි ස්වාමීන් වහන්සේ අත්දැකීම. අත්දැකීම කියන්න පටන් ගත්තා ගියා ඊට පස්සේ ආයපස්සට ආවා ආයි කරකුණා ආයි පස්සේ ගියා ඊට පස්සේ ආයිම නතර වුණා. ඒකයි අත්දැකීම කියලා ඊට පස්සේ දැන් කිව්වා. දැන් මොකද්ද ඔය අත්දැකීම කියපු? ධර්ම කර්ම මෙනෙහි කරන්න තමයි ස්වාමීන් වහන්සේ ගියේ. ධර්ම කර්ම මෙනෙහි කරන්න ගියයි කියන එකට තියෙන සාක්ෂි මොනවද? මගේ දැන් මේ ධර්ම කර්ම මෙනෙහි කරන්න ඕනි කියලා දැනගැනීම හිම්මම ආවා ස්වාමීන් වහන්සේ. ඒ කම්ප්ලීට් සෙට්නින් එක මට ආවා. ඒ එකම ම කියන එක තමයි මම බෙර දැරීමක් කියන එකක් ගත්තේ නෑ ස්වාමීන් වහන්සේ. ම කියලාම ගත්ත ලොකුවට කමටහන. ඊට පස්සේ මම කියන්නේ ම තමයි ආවේ කියලා. ඊට පස්සේ ධර්ම ම ඊට පස්සේ ද කියන එකෙන් දැනීමම මාරු වෙවි දැනීම ඔය කරන්නේ නැවතර කලින් ඉදිරිපත් කරු කමටහන් ඉදිරිපත් කරන එකනේ. එහෙමයි. කමටහන් ඉදිරිපත් කරන්නේ ආරුවේ දැන් ධර්ම කර්ම මෙනෙහි කිරීමක් තමයි සිද්ධ වුනේ කියන එකට අදාළ තියෙන සාක්ෂි මොනවද කියලා අහලා. එහෙමයි. මටත් මේක වැටහෙන්නේ නැහැ සොයනස් මොකද්ද උනේ කියලා. හැබැයි වෙච්ච දේ ටික තමයි ඔබ වහන්සේට ඉදිරිපත් කළේ. මොකද ඔබ වහන්සේ ළඟට ගේන්න ඕනේ අවබෝධය ගන්න කියලා හිතුවා. දැන් මොකද ඔයන් ගන්න තියෙන පාඩම? ඒක තමයි මට හිතෙන්නේ මෙතන අවබෝධය මට එනත් දුන්නේ ස්වාමීන් වහන්සේ අර දැනීමක් ඇවිල්ලා දැනීමේ තිබ්බ කොටස තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ මේ ලෝකය කියන්නේ කියලා. දැන් උත්තර දෙන්නේ භාවනාවෙන් නෙමෙයි දැන් වෙන කරුණු නෝ කියන්නේ. දැන් ඔය ඔය භාවනාව හරහා දැන් ඔය කාලේ කොපමණද? පළවෙනි කොටසේ විනාඩි 1මාරක් වැඩි නෑ. විනාඩි 1මාරක් ඇති. විනාඩියක් වගේ. ඊට පස්සේ ඒකේ පැය කීපයක්? නෑ. ඊට පස්සේ විවේකයක් අරගෙන තමයි අර පොත ගැන මෙහෙම ඇවිල්ලා එකපාරට ඕලොප්සන් නිකන් ආවා මම මේ පොතේ මොකක්ද ලියන්නවද කියලා ඇවිල්ලා තමයි ආවේ ඒක කමටහන අරගෙන අනේ සොයන්ස ඒක මට කියන්න බෑ. ඒ කියන්නේ අර එතන අර 231 කියන ඒ එච්චරක් මම ලියලා මෙච්චර කාල මට මුකුත් මතක නෑ. නමුත් මේ අද ඒ කිසිම දෙයක් ලියන්න බෑ එකපාරට අර නිකන් අර එතන නිකන් අකුරු ටිකක් උඩට එනවා තෝරගන්න බැරි වුණා වගේ වුණා. මම එතන අත්දැකීම නිසාමයි මේ ඔබ වහන්සේ ළඟට ගෙනත් දෙන්න ඕනේ. මොකද්ද ඔය අත්දැකීම ඉතින් අත්දැකීම ගෙනත් දෙන්න ඕනේ කොට අත්දැකීමක් කියන්නේ නැහැ දැන්. කලිනුත් ඇහුවා දැන් ආයි පාර කියන මොකද්ද ඔය කියන අත්දැකීම කියලා? ඔබ වහන්සේත් හිතන මගෙත් එක්කම හිටියනම් කියලා හිතනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ පොතේ ලියන්න කියන තණ්හාව ඇති වෙලා තිබුණානේ මේ කියන්නේ කමඨහන ආවා. එතන 231 කියන අංකය දැක්කා. ඒක මම දැක්කා. ඒක දැනගත්තා කමඨහන ආවා. ඒ ටිකේ ඒ එකම තමයි ඒ වෙලාවෙම වගේ අර මහා නිකන් එම්බෝස් වෙවි නිකන් අකුරු ගොඩක් එනවා මට ලියනවා කියලා
ඒ දැන් තමයි තේරෙන්නේ මේ වෙලාව මට කිසි පාලනයක් නැහැ ස්වාමීන් වහන්සේ. එතන කමටහනක් එනවා, දැනීම් එනවා, අකුරු එනවා. ඒම තමයි උනේ. ඊට පස්සේ හැබැයි ටිකක් වෙලා යද්දී අර වතුර ගලාගෙන ගියා වගේ ඒක ඉවර වුණා. ටිකක් දැනගත්තා. හැබැයි මම මුකුත් ලිව්වෙත් නෑ ස්වාමීන් වහන්සේ. එතන දැනීම් වගේම ඇවිල්ලා නතර වෙලා ටිකක් වෙලා එහෙම ඉන්නකොට තමයි මට ආවා එකපාරටම වෙන උපදේශයක්. මේ ටික ඉවර වෙනකොට. ඊට පස්සේ තමයි දැනුනේ එතකොට මට ඒක කමටහනත් එක්ක ඇවිල්ලා හිතුණා අර භාවනා අධ්‍යක්ීමෙන් ගෙනත් දුන්න උපදේශය නෙමෙයි මෙතන උපදේශය කියලා. එතකොට මට අරකට රිෆ්ලෙක්ට් වුණා ස්වාමීන් වහන්සේ. මතක් වුණා එතන ආවා සංසන්දනය වුණා කමටහන ආවා. එතකොට මට හිතුනේ දැන් මොකද පස්සේ ආව උපදේශය? පස්සේ ආව උපදේශය කමටහනෙන් එළියට ගියාද කියලා දැනගත්තද කියලා. ඒ උපදේශය කියලා ඒකේ තියෙන මොකද උපදේශය? ඔව් නෑ ඒ කියන්නේ මට නිකන් එතන රිමයින්ඩ් වීමක් උනේ ඒක දැනගන්න කියලා. අර සතර ඉරිසිපාදවල උපවහන්සේගේ නිතර කියවෙන්නේ අර එළියට ගියාද ආයි පරණේවා. ඔය කොම් වෙච්ච භාවනාවට අදාළව කතා කරන්න බැරි ප්‍රශ්නෙ තියෙන්නේ දැන්. කොහොම කොහේ හරි තියෙන තොරතුරු ටිකක් අරන් කුණු ගොඩක් කරගෙන අර ස්වාමීන් වහන්සේ වගේම ස්වාමීන් වහන්සේ ටිකක් අඩුවෙන් හිටියකෝ උණු ටික වැඩිපුර විස්තර කරනවා. කුණු ගොඩවල් හාරන්නම අර කපුට කුණු හාරනවා වගේම ඌර කුණු ගොඩවල් හාරනවා වගේම කබරය කුණු ගොඩවල් හාරනවා වගේම මොකක් හරි යට බල දාලා තිබ්බනම් කබරය අඩි 3ක් 4ක් යට හරි හාරනවා. උට දැනුණා නම් තියෙනවා මේක ඇතුලේ කියලා. කොහොම හරි හාරනවා. හරි කැමති වූ ඒකට. ඒ වගේ තමයි නෝන්ලා. කුණු ගොඩක්ම හාරනවා. හාරලා කුණු ගන්න නැහැ කියන. කුණුම කාලා පුරුදු වුණාම ඔක තමයි වෙලා තින්නේ. දැන් ස්වාමීන් වහන්සේ පමණයි ඉන්නේ මේ සාකච්ඡා කරන්න වෙන එකකින් ඇත්තෙත් නැහැ. ස්වාමීන් වහන්සේට මේක දුන්නට සාකච්ඡා කරන්නෙත් නැහැ හැබැයි. දැන් ඕන උතන ඔය විස්තරකතනේ කරන තැන් ඔක්කොම තමන්ගේ මේ භාවනාවේ මූලික අරමුණ සමග පොඩ්ඩක් හරි සම්බන්ධ කරලා බලන තත්ත්වයක් තමන්ට ප්‍රකට වීමක් එහෙම නැත්නම් ඒ වගේ වාර්තාකරණයක් ලැබෙන්නේ නැද්ද? දැන් ඔබ වහන්සේ දැන්නව ගමන් ආව ස්වාමීන් වහන්සේට. බදායි. මේ ප්‍රකාශන ටික එද්දි මට කමටහන ආවේ නෑ නේද කියලා. ඉගෙන ඕන දැන් ඔය ප්‍රකාශන උච්චර ගොඩක් මෙතන කියවන්න කොච්චර වාර ගානක් ඔය ප්‍රකාශන ටික නැවත Taman තුල සකස් වෙලා තියෙනවා කියලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහෙමයි කරේ ඔබ වහන්සේ මට මෙහෙම උපදේශයක් දුන්නා අලුතෙන් දුන්නේ උපදේශය එදා ඉඳලා මම එහෙම කරේ ඒ තව ওই නිවාඩු දැම්ම තව මොනවද කතන්දර ඊ වගේ ඔක්කොම ටික නෝනා පෙළ ගැහිලා අර නිකන් රිපෝට් එකකට මේ මොනවද ඉන්සිඩන්ට් එක ළඟට ගියේ එක පොඩි අර ඌ චෝට්ටය සමහර චෝට්ටයන් දන්නවනේ අදන චෝට්ටයන් දන්නේ උන් නැති ඇති චෝට්ටයන් වල වචන කීපයක් තමයි ඌ ලියාගෙන ඉන්නේ එතන. නමුත් ඉතින් අතරමැදදී ඒක හදාගෙන ගිහිල්ලා අතන ගිහිල්ලා මේස ළඟ වාඩි වෙලා ඉතින් ඉස්සරහ කාට කියනවා අරමයි උනේ මෙහෙමයි උනේ කියලා. අරුවාර ටික අහගෙන ඉඳලා ඌ තව ලියලා අන්තිමට බැලුවම ලෝකයක් ගිනි ගන්න පත්තරය වාර්තාවක් පස්සෙන්දට තියෙනවා. අද නම් ඉතින් පස්සෙන්ද නෙවෙයි එළිම ගහලා. අන්න ඒ වගේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. යන්නේ தත්වේ නෝන අපි දැන් තේරුම් ගන්න ඕන. ඔය භාවනාව කියන එක ධර්මයේ බුදු පියාණන් වහන්සේ විහිළුවට නෙමෙයි දේශනා කළ තියෙන ධර්මය කියන්නේ සර්පේ. ඒ ධර්මය අල්ලගත්ත එක්කෙනා සර්පය අල්ලගත්තා වගේම තමයි අතාරින්නත් බෑ. අතෑරියත් කනවා. වැරදි දැනෙන් අල්ලගත්තක් කනවා. ඉතින් හරි තැනින් අල්ලගත්තොත් විතරයි බේරෙන්න පුළුවන්. අල්ලගත්තට පස්සේ කොහොමද අතාරින්න බෑ. අතෑරියොත් අනිවාර්යෙන් දෂ්ට කරනවා. ඒක තමයි උගක් අයිඩ වෙලා තියෙන කමනන් දෙන අය. අතෑරින්න බෑ අතෑරියට දෂ්ට කරනවා. ඒ ආයි එනවා. ඒ නිසා ඒගොල්ලෝම අතාරින්න උත්සාහ කරන අතාරිනට වඩා වේගෙන් ආයි මේ පැත්තට තල්ලු කරනවා. ඒක තමයි ඒක. හැබැයි ඉතින් අල්ලගෙන ඉන්න වැඩ නිසා ඒත් දෂ්ට කරනවා.
ඉතින් ඔන්නෝක තේරුම් ගන්න ඕන හොඳට දැන් වෙනකොට භාවනාවක් කියලා කියන්නේ අපි ලෝකේ හැම කෙනෙක්ම හැම වැඩකදීම හැම වයස් කාණ්ඩයකදීම තමන් ඒ ආපු කාණ්ඩයෙන් එළියට පැනලා අලුත් ආකාරයකට කටයුතු කරන්න පුරුදු වෙලා කාර්යයන් කරගෙන යනවා. ඊග මනුෂ්‍යයාට කරන්න පුළුවන් නිසා තමයි භාවනාවත් මනුෂ්‍යයාට කරන්න පුළුවන් වෙන්නේ. බල්ලට ඒක උත්පත්තියේ මුගී තිබෙන්නා වූ ජන්මගතිය හරහාම ඒක තියෙනවා තිරිසන් සතාට. සනාකි බල්ලෙක් ඇවිල්ලා මේ බලු බැලි වැටිය පස්සේ ඉලෝගෙන ගිහිල්ලා කාම කරන්නේ නැහැ ඌ. ඌ දන්න උඩ කරන්න බෑ කියලා. කන්න දින දැනට හරි සරපරුස හැඩි දැඩි බල්ලෙක් ඉන්නවනේ. නාකි බල්ලා එතනට ගිහිල්ලා කන්නේ නැහැ බඩගින්න ඉන්න නිසා පත්තරලා. අන්න ඒ වගේ ඌ දන්නවා. ඌට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද. මේ මිනිසයා ඒක දැනගෙන සාමාන්‍ය ජීවිතයේදී ඔක්කොම දේවල් ටික කරනවා කොමාරි. හැබැයි ඉතින් භාවනා කරන්න ගිය වෙලාවේදී එහෙම වෙනස් කරන්න ඕන බව වෙනස් වෙන බව තමාගේ පුංචි කාලේ ඉඳලා තියෙන අත්දැකීම මෙන්න මේ ආකාරය වෙනස් වෙවා වූ ගමනක් නේද මගේ මේ තියෙන්නේ කියලා. එහෙනම් භාවනාව කියන එකේදීත් ඒ වගේම ආරම්භයක් මැදක් අගක් වෙනස් වීමක් තියෙනෝ නේද? ඊ වෙනස් වීම එක්ක නේද මම ඉස්සරහට යාවිත්තේ කියලා. යන්න ඕන බව තේරුම් ගන්නෑ. දැන් ඒ සාමාන්‍ය බුදු කෙනෙක් කවදාවත් ඔය බණේ දේශනා කරන්නේත් නැහැ. මොකද මේ ස්වාමීන් වහන්සේ ඔක දේශනා කරලා තියෙනවා. ඒකට උදාහරණ දීලා තියෙනවා. ඒ ආරා කටයුතු කළ යුතු කොහොමද කියලා උපදෙස් දීලා තියෙනවා. අන්න ඒක නෝන දැන් ඔය වෙනස් තාත්වයේ ඔය තියෙන ඔය සමහර අය ඉන්නවා ඉතින් අර සමතේ කළා ධානයගත වෙලා කල්ප ගණන් ධාන වල ඉඳලා විශේෂයෙන් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වැඩි කාලයක් ගත කරලා හිටියාම ඒක අනිවාර්යයෙන්ම ධානයට හුරු වෙච්ච ස්වභාවයක් තමයි තමන්ගේ මුණ ආත්මෙදි තියෙන්නේ. තිරසන ආත්මෙදිත් යාගේ ගතිය තියෙනවා. ඒ නිසා ඉතින් මේ தත්ත්වය තුල නිවියන ඉල්ලේ ඉන්නවා. ඉතින් මේ වෙලාවේදීත් මේ தත්ත්වයට එක්ක භාවනාව පටන් අරගෙන ඒක නිවන පැත්ත ගැන යොමු කරාම මේ මෙතෙක් කල සංසාරේ කරපු දේ 100% ප්‍රතිවිරුද්ධ පැත්ත. අංශක 360ක්ම කෙලින්ම අනිත් පැත්ත හැරින්න ඕන තැනක් ඒක. අන්නේ හැරුණේ නැති වුණොත් එහෙම තමයි බුදුහාමුදුරු කියන්නේ මේක සර්පෙක් කියලා. අන්නේ සර්පය තමයි දැන් ඔය දෂ්ට කරන්නේ. ඉසයි හොයාගෙන ආපු මුලදී අපි බනහලා විස්තර අරගෙන විස්තර මේවා කළා. මුලදී කොහොමත් ඉතින් අපේ කෙලෙස් මට්ටමට අපිට කල්පනා කරන්න එපා. කල්පනා කිරීම නෙවෙයි කළ යුත්තේ මේ කමඨාන පාවිච්චි කිරීමකට ඒක සිද්ධ වෙන්නේ නැහැ නේ. කරන්න උත්සාහ කරාට වෙන්නේ නැහැ නමුත් ටික දඟලලා කල්පනාවට යනකොට කල්පනාවේ වැඩි වෙලාවක් නතර නොවි ඉඳිමින් තමන්ගේ කමඨාන හරහා මාරුවක් කරගෙන යන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉස්සරහට ආපුවාම දැන් එතකොට ඒක මුළුමනින්ම නැවත කල්පනා කිරීමේ පැත්තට නොවැටි කියලා කියන්නේ කල්පනාව නතර කරන්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් ඒ මතම යැපෙමින් අර සමාධි භාවනා සූත්‍රය දනවා වගේ ඊකට යගගෙන බැසගෙන කාගෙන නාගෙන කරනවා කියන වගේ පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා රූපයත් කනවා ඇහත් කනවා ශබ්දයත් කනවා සෝතයත් කනවා ඔය හයමත් කාලා අනිත් පැත්තෙන් ඒවත් එක්ක හට ගන්නා වූ විඥාන හයත් කනවා. ඒ ඔන්න ඔය විදිහට ඔය ක්‍රමානුකූලව අපි මේ මත ගමන් කරන එක මේ අත්දැකීමේ කිසියම් අවස්ථාවකදී කඩා ගන්න ඕනයි කියන ආකල්පමය වෙනස දැන් ඇති වෙන්න ඕනගේ. මේ කියන එක නම් තේරෙන්නේ නැතුව ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි උත්සාහ කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා කියන බලන්න. ඔබ වහන්සේගේ උපදේශයටම අනුගත වෙන්න ඕනේ. අනිත් එක අර ආකල්පයේම වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා. හරි නෝන ආකල්පයේ වෙනසක් අපිට ඇති කරන්න බෑ. ඒකත් අපි ආපහු තවත් ආයෙ අර සංසාරයට වගේ යන එකක් මෙතකොට යන්නේ. ඒ සියල්ල වීම සඳහා මොකද්ද යෝගාවචරයේ විසින් තමන් කළ යුත්තේ කියලා කියන්නේ? මූලික උපදේශයටම අනුගත වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මූලික උපදේශයෙන් තොරව නොවන මේ සංසාරයෙන් එතර වෙන්න අපිට මොනම ආකාරයේ හෝ උපකාරයක් සහයෝගයක් ලැබෙන්නේ නැහැ.
එහෙමයි. හැබැයි මූලික උපදේශයට අනුගත වෙන්න බෑ නෝනා. මූලික උපදේශය ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය නොකර. ඒ පරිසරය නිර්මාණය කරන්න මොකද කරන්න ඕන කියලා කියන්න බෑ. ස්වාමීන් වහන්සේ දැන් අර සතර ඉර්ධිපාදවල කොටස් ස්වාමීන් වහන්සේ ආයි ඉදිපාද වලට යනවා. ඕන්න දැන් ඒව කාලේ ඉවරයි. එහෙමයි. අනේ ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න. කියලා දුන්නාට වැඩක් වෙන්නේ නැහැ නෝන. තවන්න තේරෙන්න ඕන. ඕන මෙඩිකල් කොලෙජ් එකේ උගන්වපු ඒවා දොස්තර විභාගේ පාස් වෙලා සර්ටිෆිකේට් එක ගත්තාට පස්සේ ඒ සර්ටිෆිකේට් නෝට්ස් වලින් වැඩක් නැහැ. ඔය සිවුර දාගෙන දොස්තරයෙක් අහන්න බොරුද කියලා. උන් පට්ටපල් බොරු දීලා අර කොල්ල ලියලා එක කාට දීලා ඔය ඩිස්පෙන්සරි වල තියෙන බෙහෙත් වල ගණන් ටික මේ බෙහෙත් වල නම් ටික ලියාගෙන ඉඳලා නෙමෙයිද කියලා සල්ලි හම්බ කරේ. කෝටි ගණන් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරේ වෙන මොනවෙන්ද කියලා. ස්වාමීන් වහන්සේ අර කාශ්‍යප ස්වාමීන් වහන්සේට දුන්න ඒ උපදේශයන් මට ඒ වෙලාව හරි වැදගත් කියලා වැටහුණා ස්වාමීන් වහන්සේ. අර දැන ගැනීම තමයි ඒ දැනගැනීම තමයි කියන එක නෝනා. ඒකත් තවත් ඇහිච්ච තොරතුරක් නේ. එහෙමයි. ඒක තමන් අත්දැකලා ලබා ගන්න ඕන තොරතුරු. ඒක නිසා ස්වාමීන් වහන්සේට දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වයි කියලා මේක දැන ගැනීමක් පමණයි කියලා ඒක තවත් ඇහිච්ච තොරතුරක් විතරයි. ඒක තමන්ගේ අත්දැකීමක් නෙමෙයි. එහෙමයි. ඒක භාවනා කාලපරාසයේ විනාඩියක් නම් අපි භාවනා කරන්නේ. ඒ විනාඩිය තුල සිදුවන්නා වූ දේ තමයි තමන්ගේ අත්දැකීම. ඒ වෙච්ච දේවල් වලට කොහේ හරි වචනයක් දාලා කතා කරනවා නෝන. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ. අපි මොනවා හරි ඇවිල්ලා කියනවා නම් එතන ඇවිල්ලා මේ තොරතුරු වලට ගිය ටිකනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊයේ නෝන එතන තොරතුරු වලට ගියාට පස්සේ තමයි ඒක අරගෙන ඇවිල්ලා කියන්නේ. ඒතර අන්න ඒ වෙලාවේදී මූලික උපදේශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේදී මූලික උපදේශය ක්‍රියාත්මක නොවන්නේ අනෙකුත් උපදේශ එතනට අදාළ කොහේ හරි තියෙන උපදේශයක් එතනට අදාළ එක ඒ වෙලාවේදී Taman ළඟට නොයන නිසා. මූලික උපදේශය ඉබේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නෝනා. මූලික උපදේශය කියන්නේ හරියට නෝනා පිහිය. ඉතින් පිහිය වැඩක් නැහැ නෝනා කපන දෙයක් නැත්තම්. ඉතින් කපන දෙයක් තියෙනවා විතරයි පිහිය අවශ්‍ය වෙන්නේ. එහෙමයි. ඉතින් ඒක නිසා නෝනා පාරක් වැඩක් නැහැ. ඔයා වහන්න නැත්තම් යන්න. ඉතින් පාරක් හදනවා නම් පාර හදන පාරකට සාපේක්ෂව ඊගේ ගමන් කිරීම සඳහා වාහන සූදානම් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා අපි දැන් මේ මූලික උපදේශය කියලා සෑම දැනගැනීමකදීම කියලා වැඩක් නැහැ. සෑම දැනගැනීමකදීම ඒක ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්න ඕනේ. ඒ නිසා ඒකට අවශ්‍ය තමන්ගේ අනෙකුත් උපදේශ ටික තමන් ළඟ නිරන්තරයෙන් රඳවා ගැනීමේ උපක්‍රමය තමන් ළඟ තියෙන්න ඕනේ. අන්නේ උපක්‍රමය තමයි තාම ක්‍රියාත්මක නොවන්නේ. මේ කියන එකත් තේරෙන්නේ නැහැ. ඔබ අන්තිකේ ටික තේරුණා නම් මෙලහට සංසාරي ඉවර කරගෙන ස්වාමීන් වහන්සේ තාමත් උත්සාහ ගන්න එකනේ. මට අපතන ඔබ වහන්සේගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අර ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනි කියලා අර කමටහන ගත්තනි කියලා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර එතන අර හරි නෝනා ඒක කමටහන ගත්තයි කියලා දැන් ප්‍රකාශනයක් කරනවා නෝනා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්නය අහලා ඉවර නෑ ස්වාමීන් වහන්සේ චුට්ටක් ඉත දෙන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මට ඒකෙන් ස්ටෙප්ස් ඇත්ත මේ ඔක්කොම නිත්‍යව අල්ලගත්ත ඒවා ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. දැන් අර දැනීම කියන එක මට හිතෙන්නේ අර වෙර දැරීමේ කොටසද කියලා. දැන් ස්වාමීන් වහන්සේ මට නැවත කියයි ආයෙ ඇවිල්ලා හොයනවද කියලා. නමුත් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ අර දැන් වලට කිසිම දෙයක් අපිට නිත්‍යව කියන්න සෙන්ටෙන්ස් එකක්වත් බෑ තමයි. නමුත් මට හිතෙනවා අර දැනීම කියන එකට ආව කමටහනක් දැනීම කියලා ස්වාමීන් වහන්සේ. දැන් නෝනා ඉතින් ඕක ඔය විදිහට ආයි බලන්නේ අර විදිහටමයි කොච්චර ගුවත් වැඩක් නැහැ. අර මී අරකයි ඉතින් වතුරට මඩ වලට වෙනවා නිසා.
මඩවලට මිවහරක යනවා වගේ ඒක වඩවලින් බහිනවා. කොච්චර කිව්වත් වැඩන්නේ. නෝන දැන් කියනවනේ ඔය නෝන එතන ම කියන කමටහන මම ගත්තා කියලා. ඒක ඉතින් භාවනාවට අදාළ දශමයක තොරතුරක් දශමයක අත්දැකීමක් ඒ කියන ප්‍රකාශනය ඇතුළේ තියනවාද? ම කියන එක කමටහනයි කියලා කියන්න ওই නෝනට දශමයක අත්දැකීමක් භාවනාව තුල තියනවාද? ඔය කියන භාවනාව තුල? එහෙම කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මොකද හිතන්නේ? එහෙම තියනවා කියලා? නෑ දැන් ඔබ වහන්සේ අහද්දී දැන් ඔබ වහන්සේ සාමාන්‍යයෙන් අහනවනේ කමටහනක් කියලා ඔප්පු කරන්න කියලා. එතකොට දැන් ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ නම් මෙතනත් මට උත්තර දීමට සිද්ධ වෙලා තියෙන්නේ මම දන්නේ සාර්ථකයිද කියලා. නමුත් මට හිතෙනවා දැන් ම කියලා ඇට්ලීස්ට් එතෙන්ට ගත්තානේ. ඊට පස්සේ ඒකෙන් අරක කෙටි වුණා කියන එක ඔය කියන එකක්වත් නෝන භාවනා මොහොතට අදාළ අත්දැකීම් නෙමෙයිනේ. කවුරුටක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. කියලා දෙන්න මොන ම කියන කමටහන ගත්තයි කියලා ඔය නෝන කියන ප්‍රකාශනය දැන ගැනීමක් නෙමෙයිද? අනිවාර්යයෙන්ම දැන ගැනීමක්. ඉතින් නෝන එතන තියෙන්නේ දැන ගැනීමක් Taman ළඟ තියෙන අත්දැකීම නෝනට තියෙන අත්දැකීම. ඒ දැන ගැනීමේ තියෙන විස්තර කතනේ නෝන කියන්නේ ම කියන එක කමටහන විදිහට ගත්තා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යෝගාවචරයේ උපහන්සිට කමටහන ඉදිරිපත් කරද්දී දැන ගැනීමක් මාරුණා කියන එකද සිදුවිය යුත්තේ? කනෝනේදී යෝගාවචරයේ ඉදිරිපත් කළ බලන්න එදාට උත්තර හම්බ ඒවට. නෑ දැන් උපහන්සිකෙන් මම එහෙම දැන ගැනීම ටිකක් මාරුණා කියලා ඉදිරිපත් කරපු ගමන් උපහන්සි කියනවා දැන ගැනීම ටිකක් නෝන ඉදිරිපත් කළේ කියලා. උදි නෝනේදී දැන ගැනීම ටිකක් කියලා දෙන්නේ තෝරනෝනේ නිර්වචනයනේ. ඒක තමයි නෝන දැන් අර ස්වාමීන් වහන්සේගේ ඒක කමඨහන සුද්ධ කරන වෙලාවේදී විස්තර කරේ අපි යන්නේ නෝන අසමානතාවය හොයාගෙන නෙමෙයි සමානතාවය හොයාගෙන. එහෙමයි zero discrimination නේ. ඒකට ඩිස්ක්‍රිමිනේෂන් එක නැති වෙන්න නම් අපි මේ තියෙන දේවල් තව වෙනස්කම් තියෙනවායි කියලා බලන්න උත්සාහ කළා හරියන්නේ නැහැ. අපි ළඟ ආකල්පයක් තියෙන්න ඕන අපි මේ යන්නේ ගමනේ තව අල්ල ගන්න යන්නේ නෙමෙයි අතාරින්න යන්නේ අතාරින්න නම් අසමානතාවයන් අපි ළඟ අඩු වෙන්න ඕන. සමානතාවය අපි ළඟ නිර්මාණය කරගන්න අපිට බෑ. නමුත් අසමානතාවයන් අඩු කරගන්න පුළුවන් අපිට. ඉතින් අසමානතාවයන් අඩු වෙන්නේ නැහැ අපි සම්මුති ජීවිතය තුළ කොහෙවත්. අපි කියනවා අපි අපි ළඟ නැහැ අපි කරන්නේ නැහැ කියලා. නමුත් ඒ කියන්නේ ඒ වචනෙන් ඒක කරන නිසාමයි. නිසා අසමානතාවයේ නැහැ කියන එක අපිට අසමානතාවයේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි අසමානතාවයේ නැතිව කිරීම සඳහා මේ අසමාන දේවල් ලෝකේ නැහැ කියන අත්දැකීමක් ලබන තාක්කල් කවදාද? ඒක නිසා තමයි මේ භාවනා කරන්න අත්දැකීමකින් තොරව නිවනක් ලබන්න බැරි. ඒ නිසා නිවන ලබන්න අත්දැකීම අත්‍යවශ්‍ය වන්නේ අසමාන දේවල් මේ ලෝකේ නැහැ මේ සියල්ල එක සමානයි කියන තහවුරුව Taman තුල ලැබෙන්න ඕන. අන්නේ ලැබීමේ ආකල්පය සඳහා අපි යනකොට යෝගාවචරයේකට තියෙන්නේ Tamanට ලැබිලා තියෙන උපදේශ වලින් එළියට Taman යනවද නැද්ද කියලා බලලා දැන ගැනීම පමණයි. ඒකත් දැන ගැනීමක්. හැබැයි එතකොට උපදේශය Taman ළඟට එනකොට අර ඔය කියන අසමානතාවයේ තව හොයන්න තියෙන අවස්ථාවක් නැති වෙනව නෝන. දැන් ඔය නෝන්ලා කරන එකේ වෙන්නේ අසමානව තව දකින්න මේක මෙහෙම වුණේ කියලා ඔය විස්තර ගන්නනේ කරන්න ඕන. කොච්චර අසමානතාවයන් ඒව අතර තියෙනවා කියලා නිර්වචනය කළාද දැන් ඔච්චර වෙනස් කර කියන්නේ. ස්ට්‍රෙස් කළා එකකට වැඩි බරක් දාලා එකකට අඩු බරක් දාලා මෙහෙම කළා. දැන් ඕක සාරාංශගත කරොත් නෝන කොටස් 100කට 200කට 500කට 1000කට කඩන්න පුළුවන්. ඕව අතර තියෙන වෙනස්කම් විදියට පෙන්වන්නේ ඔය. ම කියන එකට එහෙම කියනවා ඊට පස්සේ කෙටි වුණා කියනවා ඊටෝඩේ තව වෙනස්කම් පෙන්නලා ඉතින් අන්‍ය ආකාරයේ වෙනස්කම් ටිකක් නේද අපි දැන් උලුප්පල පෙන්නන්නේ. ඒක තේරෙනවද? ඒක තේරෙනවා. එතන හරිය ගැඹුරු තැනක් කියලා වහන්සේ කියන්නේ නිරුත්. ගැඹුරු තැනක් තමයි නෝන අපි ධර්මයේ කියන්නේ මේ නොගැඹුරු එකක් නම් මේ ලෝකේ ධර්මයට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ. ඉතින් උපදින හැම මිනිස්සුම ධර්මය අවබෝධ වෙලා නිවන් දකින්නවනේ.
ඉතින් ධර්මයේ ගැඹුරු නිසා තමයි මේකට අපි මේ හරි පාරෙම හරි විදියටම බැස ගන්න ඕනේ. ඉතින් අපිට ඕන විදියට මේ සෙල්ලම් කරන්න බෑ මේ. ඒ නිසා අපිට වෙන්න තියෙන්නේ නෝනා තමන්ගේ ළඟ මූලික උපදේශය තමන්ගේ ළඟ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක දැන් ඕනෝනට තේරෙනවද? එහෙමයි ස්වාමීන් ක්‍රියාත්මක වුණා නම් මෙහෙම ඇවිල්ලා කියන්න දෙයක්වත් නැහනේ නේද ස්වාමීන් අන්න ඒක නෝන තේරුම් ගන්න ඕනේ. ඒතකොට මූලික උපදේශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් ඒතකොට එයාගේ ඇතුළත ඡන්දයක් ඇති වෙනවා. එහෙනම් මීළඟ භාවනා වාරයේදී මම මූලික උපදේශය තව එක පාරක් හරි try කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා තන්ට. එහෙමයි අන්නේ ආකල්පයයි දැන් වෙනස් වෙන්න ඕන නෝනා. එහෙමයි ස්වාමීන් අන්නේ ආකල්පේ වෙනස් වුණා නම් ඊට පස්සේ ඕන ඕන නවත්තන්න මේ ලෝකෙ මොනම මාරිකුටවත් බෑ. හැබැයි ඒක වෙනස් වෙන්න ඉතින් ඕන ඕන කියලා ඉතින් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය හේතුපත්‍ය තවම සකස් වෙලා නැති නිසා. අනස් ඔබවහන්සේ මොනතරම් කාර්නිකද මේ අපිට මෙතන හරි පොයින්ට් එකටම අල්ලලා කොලේ ගහන එක කියලා හිතනවා. දැන් ආයි පාරක් ඉතින් ආයි ඩිස්ක්‍රිමිනේෂන් එකට යනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ඇත්තටම වැටුණානේ මං ඇවිල්ලා මෙතන වරණගල වචන ටිකක් කියනවා කියන්නේම වෙනස්කමක් නේ. අන්න ඒක නෝන ඔය වචන ටික ওই විදිහට කියන්න ලක්ෂ වාරයක් තමන්ගේ අභ්‍යන්තරේ ඔක වරින් වර කැරගි මෝදු වෙවි එනවනේ අර නිකන් gediye මෙයා එලනවා වගේ එහෙම නැත්නම් ඔය බත උතුරලා එනවා වගේ උඩට. එහෙමයි ස්වාමීනාස. ඉතින් අන්න ඒ වෙලාවේදී නෝන අපි ළඟ උපදේශ ටික අඩු නිසා ඒ වෙලාවේදී අවිද්‍යාවට පුළුවන් අපිව නොමග යවන්න. අර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ඒ අවබෝධය ප්‍රකාශ කරන වෙලාවේ ඔබ වහන්සේ අහුවනේ ඕකයි මූලික උපදේශයට යටත් නොවුනේ කියලා. ඒකම මෙතෙන්ට මටත් අදාළයි ස්වාමීන් වහන්සේ. ඒක නෝනේදී හැමෝටම අදාළයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ තීන් තැන්න ඕනෝනක තැන ආදේශ කරගන්න යන්න එපා. ඒකෝට ඔක් කරෙන්නේ නැහැ. තමන්ගේ භාවනාවේ ඉන්න මට්ටම තුලට තමන් කෙන්දා වසින හැමෝගෙම තිබෙනා ප්‍රශ්නය ආරම්භක යෝගාවචරයේ ඉඳලා අරහත් දොරටු ළඟ ඉන්න යෝගාවචරය දක්වා සියලු දෙනාගෙම තිබෙනා ප්‍රශ්නය තමයි මූලික උපදේශයේ ක්‍රියාත්මක නොවීම. ඒකේ අඩු වැඩි ප්‍රමාණයක් මිසක් ඒකේ මේ වෙන හේතුවක් නැහැ කාගේවත්. එයා යෝගාවචරයේ කියන්නේ මූලික උපදේශයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකයි. යෝගාවචරයේ නෙමෙයි රහතුන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි රහතුන් වහන්සේ භාවනා කරනවා. හැබැයි මූලික උපදේශයක් රහතුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මොකද මූලික උපදේශය කියන එකත් රහතුන් වහන්සේගෙන් ඉවරෙච්ච නිසා. ඉතින් අන්න ඒක නිසා අපිට තේරුම් ගන්න ඕන සරල දෙයක් තියෙනවා. තමන්ගේ මේ ඉන්නා වූ තත්වයේ අත්දැකීම වර්ණගමින් කොච්චර රචනාවලටම යනවාද? ඉන්නී රචනාවලට යාම නතර කරගන්න මම කොයි වෙලාවකවත් සතිමත්ව අවදිවත් වෙන්නේ නැහැ නේ නෝනා. එහෙමයි ස්වාමීන් වහන්සේ වැටුණා ඒ ධර්මය. අන්න එතනටයි ගොඩ බහින්න ඕන දැන්. වැටුණා ස්වාමීන් වහන්සේ. එතකොට නෝනා අන්න එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉබේ. හැබැයි ඔය පොත නඩත්තු කිරීමේ කාර්ය දැන් ස්වාමීන් වහන්සේත් එක්කත් උනේ දෙන්න එක සාකච්ඡා කරන්න පුළුවන්. දැන් පොත නඩත්තු කිරීම වෙනවා දෙකම කරගිලා ආව අන්තිමට. ඔය පොත නඩත්තු කිරීමේ කාර්ය තාම පටලවාගෙන ඉඳින ස්වාමීන් වහන්සේ ওই නෝන්ට වඩා පටලවාගෙන ඉඳිනවා වගේ තමයි ප්‍රකාශ කරපු ආකාරයට. එතකොට පොත නඩත්තු කිරීමේ කාර්ය කොහොමද කරන්නේ කියලා දෙන්නම සාකච්ඡා කරන්න බාන්නේ. එතකොට ඔය කරන ආකාරයේ කාටවත් මේ කාර්යයට තේරිලා කියලා තාම තේරෙන්නේ නැහැ. අර එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඉතින් ආසන්නට ගිහිල්ලා. ඒත් නඩත්තු කිරීම දීලා තියන්නේ ඇයි මේව එකක් කරන්නේ කියන එක තේරුම් ගන්න උත්සාහ කළා නෑ වගේ තමයි තේරෙන්නේ. කොමාරි කොයි ආකාරයෙන්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලන්න. විනාඩි 5ක් විතරනේ කාලයක් ගිහලා තියෙන එක කරන්න දෙයක් නෑ. එහෙමයි උත්සාහ කරන කාශ්‍යප ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් අර ඔබ වහන්සේ පැවසුවානේ මේ පොත නඩත්තු කරන්න එනකොට කමඨහන ගන්නවා කියලා. ඔව්. ඒකෙන් ඔබ වහන්සේ අදහස් කළේ පොත නඩත්තු කරන ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒ කමඨහන ගැනීම නිසා කියලා.
නෑ පොත නඩත්තු කරනවා කියන එක සිද්ධ වෙනවා. ඒ පොත නඩත්තු කරනවා කියන්නේ පොතේ ලියනවා කියන එකම නෙමෙයි කියන එක මම කියන්නේ. දැන් එහෙම පොතේ ලියන්න ඕන කියන දැන ගැනීමක් එනකොට එතෙන්ටත් කමටහන අහම ඒ ඒ ඒ ඒ මීනින් එක ශූන්‍ය වෙලා යනවනේ ආයේ විදර්ශනා වුණාම. ඒකෝට කරන්න දෙයක් කාර්යයක් සඳහා ඉතුරු වෙච්ච දෙයක් නැහැ කියන එකයි මම කිව්වේ. හැබැයි එතනත් අපහැදිලිකමක් ස්වාමීන් වහන්සේ පෙන්නුවා. උතනත් වැරදි කියලා. වැරදි වාගේ ඒකත් නෙමෙයි හරි ක්‍රමයේ කියන එක. දැන් අන්න අපි එතෙන්ට තමයි යොමු වෙන්න තියෙන්නේ. දැන් ඔබතුමිය කොහොමද ඔක කරන්නේ? මම ස්වාමීන් වහන්සේ මම මුලින් උපදේශ ටික දැන් ඉස්සර මේ මෑතකදී තමයි මට ගිය සැරේ තමයි උන්වහන්සේකින් මම කරන විදිහ වැරදි බව අවබෝධ කරගත්තේ. ඒකත් කමටහනක් දුන්න නිසා. ඔව්. ඒ කියන්නේ මම මුලින් උන්වහන්සේගේ දැන් ඔය මූලික උපදේශයට හැමදේම යටත් කමටහනක් නම් ඕවගේ අපිට පොදුවේ එන්න ඕනේ උපදේශ ටික පොතක ලිව්වා. ඔව් ඔව්. ඒ පොතක ලියාගෙන යද්දී මට හැබැයි පොත ලියාගෙන යද්දී අත්දැකීම ආවේ මුලින් තිබිච්ච ආසාව ටික ටික වෙලා යද්දී මේ පොතේ තියෙන අර මුලින් අපි අර ඕනෑම දෙයක් පටන් ගන්නේ මහා ලොකු සක්‍රීය ශක්තියකින්නේ. ඒක ටිකක් අඩු වෙවි ගියා. හැබැයි ඊට පස්සේ මට වැටහුණා උන්වහන්සේගෙන් මගේම අත්දැකීමෙන් අපේ භාවනාවේ ඇතුළතදී Tamanට එන අත්දැකීමක් තමයි ඔව්. උපදේශයක් වෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ වෙන කොහෙන්වත් ධර්මයේවත් වෙන දෙයක් නෙමෙයි ඇත්තට මේක Tamanගේ පොතේ ලියවිය යුතු උපදේශයක් බවට එලිජිබිලිටි එක ලබන්නේ Taman ඒ අත්දැකීම ලැබුවට පස්සේ කියලා. ඊට පස්සේ ඒ අත්දැකීම තමයි පොතේ ලියන්න ඕනේ. හැබැයි පොතේ ලියන්න ඕනේ මූලික උපදේශයට යටත්. ඔව්. ඒක කොහොමද කරන්නේ? ඒ කියන්නේ පොතේ ලියන්නත් ඕනේ අනිත් පැත්තෙන් ඒක මූලික උපදේශයට යටත් වෙන්නත් ඕනේ. එතකොට ඔව්. two different ends දෙකක්. ඔව් ඔව්. ඒක සටනක් වගේ. මට දැන් සතියක විතර ඉඳලා පොත ලියන්නම බැරි ගතියක් එනවා. ඔව්. එනවා නිකන් තණ්හාවක් ඇතුලේ නිකන් ලොකු ගෝ එකක් වගේ. අර ඒ එක්කම අර මූලික උපදේශය කියන එක ඇවිල්ලා બ્લોක් කරනවා. ඔව් ඔව්. මට උන්වහන්සේට කීකරු වෙන්නත් ඕනේ මූලික උපදේශයට යටත් වෙන්නත් ඕනේ. ඔව්. පස්සේ මට දැන් ඊයේ රෑ වගේ වෙද්දි තේරුණා මේක දීලා තියෙන්නේ අපිට නිකන් මොකක් හරි දෙයක් අල්ලගන්න උන්වහන්සේ දුන්න ටූල් එකක් විතරයි කියලා. ඔව්. මොකද මට ඇත්තටම එහෙම ඇවිල්ලා ඒකත් කමටහනේ වුණා වෙලා තමයි අද ඔය පොත ලියන එක ගැන බලහත්කාරකමින් මේක ලියන්න ඕනේ කියලා. එතකොට පොත ලියනවා කියලා බලහත්කාරකමින් තණ්හාව දාගෙන ආවට මට අර මූලික උපදේශය දැන් එනවා වගේ කමටහන. ඉතින් මේක ලියා ගන්න බැරුව තමයි මම ওই අත්දැකීම අද ආවේ. හැබැයි දැන් මට තේරෙනවා උන්වහන්සේ තවත් මේක අත්දැකීම ලබන්න තමයි මට දුන්නේ උපදේශය කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ අර ඉස්සරම මෙහෙට උන්වහන්සේගේ තිබ්බනේ අර ප්‍රශ්න ලියන්න පොතක කියලා. ඉස්සරම ප්‍රශ්න ලියලා ඒ ප්‍රශ්නවලට මේ මෑතකදී බැලුවා මේ ප්‍රශ්නවලට උත්තර ටික Taman ළඟම ඇවිල්ලා. අර ඉස්සර අපි පොත්වල ප්‍රශ්න ලිව්වනේ එක යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද ඒක කොහෙද මොකද්ද කීක එකකින් ප්‍රශ්න පහ ලිව්වා මම ආපුම දවස්වල. එතකොට පස්සේ ලිවීමේ අරමුණ උනේ පොත ලිවීම නෙවෙයි. ඒකේ ඇතුලෙන් සකස් කිරිල්ලක් කියලා. ධාරණය වෙලා ඒවා උත්තර ඉබේම Taman හොයලා දෙනවා. එතකොට අර උන්වහන්සේ කිව්වනේ විඥාණයට පුළුවන් තරම් වැඩ දෙන්න කියලා. ඔව්. විඥාණය පුළුවන් තරම් වැඩ ගන්න. එතකොට වෙන දේවල් වලට නොයා විඥාණයේ කියපු දේම කරනවා. ඒක හරි. ඒ වගේ දෙයක්ුයි අර වෙලා අන්තිමටම මට මේ මෑතකදී පොත් ටික හම්බුනහම තේරුණා අනේ දෙයනේ ස්වාමීන් වහන්සේ කියපු ඒ ලියපු ප්‍රශ්න වලට උත්තර අත්දැකීම් වලින් ඇවිල්ලා. ඔව් ඒ වගේ වැඩක් තමයි මෙතනත් කරන්නේ කියලායි තේරෙන්නේ. ඇත්තටම මටත් හිතුනේ මේ පොත ලියනවා කියන එක මේ එන Tamanට එන උපදේශය තමා තුළම ස්ථාපිත කර ගැනීම සඳහා පොතේ ලිවිය යුතුයි කියන මානසිකත්වය තුළ මේක නැවත නැවත ආවර්ජනය වෙනවනේ නැත්නම් අමතක වෙලා යනවනේ.
ඒ නිසා කරපු උප්පරවැට්ටියක් වගේ දෙයක් වගේ තමයි මට තේරුනේ. අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශයක් ගනිමු මෙතනදී. එහෙමයි මට හැමතිස්සෙම හිතන්නේ උන්වහන්සේ කාලින් කාලයට ඕවා වෙනස් කරන්නේ අපි කල්පනා කරන හින්දා. එහෙමයි. ඒක අපිට වැටහෙන්නේ නැතුව වෙනත් තලයකට උන්වහන්සේ අරන් යනවා. දැන් අපිට ওই ධර්ම වචන උපවාසී කියපු අවිද්‍යාව සතර ඉරිපාදේ වචන මුකුත් නිර්වචන හලලා උපදේශයේම මේකෙම ඉන්නවනම් අර කල්පනාව වෙනුවට උපදේශයෙන් එන්නේ. අන්න ඒ කල්පනාව රිප්ලේස් කරන්න තමයි එකක් උපදේශ ගෙන්ව ගන්න දුන්නේ. අනිත් එක මට දැනෙන්නේ මෙතන ක්‍රියාව නවත්තලා අර අපි ඇත්තටම අත්දැකීම කොටු කරගන්න. දැන ගැනීමට කලින් එන. ඔව් ඔව්. දැන් ලව්ටෝක වටන් අද දෙන්න. ඌ වටන් හරිම දක්ෂයි. අපෝද කියන්නේ. උට සිවුර දාගෙන ඉන්නව මතකත් නැහැ. යහනු කටහඬ නෙන්නේ. ඉතින් ඔය යනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඔතන ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකයේ ආයතන මේ දෙකක් එකට ඒකාබද්ධ වෙලා අන්ත දෙක ඉන්න දෙන්නෙක් එකට ඒකාබද්ධ වෙලා තමයි මේ ලෝකයේ කියන මේ නිර්මාණය කරන්නේ. ඒක තමයි මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍ර වල ඉතා සරලව දේශනා කරන්නේ. ඇහත් චක්කුවත් රූපයත් ස්පර්ශයෙන් සාට ගන්නා වූ චක්කු විඥානි. මේ තුන ස්පර්ශ වීම නිසා හට ගන්නා වූ සම්පස්සේ. ඒ අතර තුන හට ගන්නා වූ වේදනා. ඊ කට්ටිය එකතුනා වෙන්නා වූ තණ්හා. ඉතින් ඔය එක තමයි මේ process එක. ඉතින් ඕක තමයි බලන්න හදන්නේ. ඉතින් ඒක බලන්න නම් අපිට තේරෙන්න ඕනේ මේ තනියම කරන වැඩක් නෙවෙයි. ඒක තමයි මේ සලායත වලින් පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ අපිට මේ තනියම කරන්න බෑ මේකේ. ඇහැට රූපයක් නැත්තම් ඇහි වැඩකුත් නැහැ. රූපෙට ඇහැ නැත්තම් රූප වැඩකුත් නැහැ. කනටත් ඒ වගේ අනිත් ඒවාටත් ඒ වගේ. ඉතින් එහෙමනම් මේ තනියෙන් කරන්න බැරි වැඩේ කරන්න තව කවුරු හරි සාහිත්‍යයක් මෙයා හොයාගන්න. යන්නේ හොයාගන්න එක තමයි මේ අපි කල්පනාව කියලා කියන්නේ. ඉතින් කල්පනාවට වැටුනහම වෙන්නේ අරයා හොයලා දෙන. ඉතින් අපිට රූප බලන්න ඕනෙත් නැහැ අලුතෙන් රද්ද අහන්න ඕනෙත් නැහැ. ගඳ සුවඳ දැනෙන්න ඕනෙත් නැහැ. මොකද දාගත්තු ටික අරයා ඇතුලෙන් කියවලා දෙනවා. ඉතියාට තනිය වැඩේ කරලා දෙන්න පුළුවන්. ඒතකොට ඒක තමයි කියන්නේ සමුද්දවසන සූත්‍රයේම තියෙන අන්නේ වගේ වට. ඒකට දැන් තේරුම් ගන්න ඕනේ අපි මේ උපදේශ කියලා අරන් තියෙන දේවල් වලින් අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ ඒව ගැන කල්පනා කිරිල්ල නෙමෙයි. ඒ උපදේශ එකිනෙකට සටන් කරවලා උපදේශ අසමාන උපදේශ රාශියක් එකට සටනකට යොමු කරවලා ඒ එක උපදේශයක්වත් ක්‍රියාත්මක කරන්න බැරි වෙන මට්ටමට අපි අපේ කාර්ය එකම පැතිකඩකට එකම දිශාවකට it should be in one direction. අනේ එක ඩිරෙක්ෂන් එකකට යොමු කරවන්න ඕන. එහෙමයි. අන්න එතකොට තමයි අපිට ඒ වැඩේ කරන්න බෑ අපිට මූලික උපදේශේ නැතුව. මොකද මේ අන්ත දෙකෙන් එකාන්තයකට ගියාම ඒ අන්තෙන් එළියට එන්න බෑ මොකද මූලික උපදේශේ නැතුව. මොකද අපිට අනිත් අන්තය අමතක වෙලා. කමටහන්න නම් කෙටි වෙන්න ඕන කිව්වහම අපි ඒ අන්තේ ගියාම අනිත් ඔක්කොම අමතක කරලා ඒ අන්තය යනවා ඊට පස්සේ. අන්නේ හැමතැනකම අපිව නවත්තන්න අර ආමියගේ බැරිය ගාඩ් එකත් මොකක්ද දානවා වගේ එයා මූලික උපදේශය එන්න ඕනේ. ගිය හැටි එතකොට බලනවා එතකොට ආයි තව උපදේශයක් එනවා. එතකොට ඒ පස්සේ යනකොට ආයි මෙයා එනවා. එතකොට තව එකක් එනවා. එතකොට මේ පැත්ත යනකොට මෙයා එනවා. ඉතින් අන්න ඒ ගමන නතර කරලා ඒ තැනම කරකව ඉන්න දැන් කලින් දවස් විස්තර කරා කුළු මුයිමව මේ කණුව වටේම කරකවන්න අපි දඟලන දැඟලින්. අන්න ඒ කාර්ය සඳහා තමයි ওই පොත අත්‍යවශ්‍ය වෙන්නේ. පොත නැතුව ඒ වැඩේ කරන්න බෑ මොකද හේතුව උපදේශ කොච්චරක් තමන්ගලා තියෙන කියලා දැනගන්නත් අපිට ඒකත් විඥාණයෙන් දෙන තොරතුරු එකපාරකට එකක් මිස එකපාරකට දෙකක් දෙන්නේ නැහැ. මේ විඥාණයෙන් දෙන තොරතුරත් එක්ක සංසන්දනය කරන්න තොරතුරක් අපි නිර්මාණය කරගන්නවයි කියන එක තමයි පොත දාන්නේ එතකොට. ඔබ කියන්නේ ඇත්තද නැත්තද කියලා බලන්න.
හැබැයි උඹ කියන්නේ නැත්ත නැති කියලා බලන්න ඔයකේදීත් මූලික උපදේශයටත් වෙනවා. පොතේ තියෙන නැත්ත නැති කියලා බලන්න යනවා මූලික උපදේශයටත් වෙනවා. විඥානයේ කියන දේ පරීක්ෂා කර තර්ක කර ඉන්නත් බෑ. මූලික උපදේශය ආවන් පස්සේ ඒ තර්කයක් නතර වෙනවා. පොතේ ලියලී ඉඳලා පොත බල බල ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඒ තර්කයක් නතර වෙන මූලික උපදේශය ආපුවා. තියෝ මූලික උපදේශය උතන්ට එන්න ඕනයි කියන එක. එතකොට ඕක ආයුම් මේක අවබෝධයෙන් කෙරෙන්න ඕන දැන් වෙනකොට. ඒක පොතේ ලියලා හරියන්නේ නැහැ. මොකද කවදාහන ගත්තොත් පොතේ ලියන්න දෙයක් නැහැ නේ කියලා. ඒ කියන්නේ තවත් කල්පනාවක් නේ. ඒකත් කල්පනාවෙන් ආපු තවත් තොරතුරක් නේ. එහෙමයි. ඒතර පොතේ ලියන්න කියලා නෑනේ තොරතුරු. පොතේ ලියන්න කියලා නෑ දැන ගැනීම. පොතේ ලියන්න කියලා තියෙන මොනවද? උපදේශ ස්වාමීන් වහන්සේ. පොතේ ලියන්න කියලා තියෙන උපදේශ පවණයි. එහෙනම් ඉතින් පොතේ ලියන්න උපදේශයක් හම්බ වෙන්නත් එපායි. ඉතින් උපදේශයක් හම්බ වෙන්න දැන ගැනීම පස්සේ කියලා උපදේශ හම්බ වෙන්නේ දියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ නේද ඔය ටික? ස්වාමීන් වහන්සේ දැන් දැනගැනීම පස්සේ ගිහිල්ලා උපදේශ හම්බ වෙන්නේ නැහැ. හැබැයි උපදේශයන් නම් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ නේ. ඔව්. හැබැයි ක්‍රියාත්මක වුණා නම් උපදේශයක් නම් ඒක පොතේ ලියන්න යන වෙලාවේ දැනගැනීමක් නොවි උපදේශයක් නේ ලියවෙන්නත් ඕනේ. එතකොට two contrast. ඒවා ඉතින් මේ හැමදෙරු දන්නේ නැහැ නෝනේ. ඉතින් මේ හැමදෙරු කළ බල නැහනේ. ඒවා නෝනල කළ බල පෙන්නන්න ඔබ කියපු වැරදි කියලා. නෑ ඔබ වහන්සේ සියල්ල දැනගෙන නෙවෙයි කියන්නේ. එතකොට ඒක කොහොමවත් බැරි වැඩක් නේ. ඒක තමයි කරලා බලන්න කියන්න ඕනේ. ඉතින් කරන්න පුළුවන් ද බැරිද කියලා නොබලා අපි කරන්න බලන්නේ නැතුව මේවා කන්න බෑ මේවා හාල් නෙමෙයි මේ වෙන මොනවද කියලා කීනවනේ කල්ලා බලන්න ඕන. අතට අරගෙන කුඩු වෙනවද කියලා බලලා නැත්තම් මිටිකින් ගහලා කැඩෙනවද කියලා බලලා බලන්න කන්න පුළුවන් වෙයිද කියලා. ඒ කියන්නේ සියලු යෝගාවචරයන්ටම දීලා තියෙන පුදුම නූල් බෝලයක් වහන්සේ දැන්. නූල් බෝලයක්ද කමයක්ද කියලා මෙයා අමුතු දන්නේ නැහැ. මොකක් හරි එකක් දීලා තියෙනවා. හැබැයි ඉතින් ඇද්දට කැඩෙන එකක් නෑ. යකඩ ඇද්ද වගේ තමයි ඇද්දෝ තියෙනම. හැබැයි ඉතින් හරියට මුලින් ඉඳලා අග දක්වා ගියොත් හොයාගෙන ඉතින් ගැට යනිතුව යන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ගැට ගැහි. පුදුම ඉවසීමකින්. ඒක තමයි නෝන කියන්නේ ඉවසීම පුරුදු කරන තමයි මෙතන මේ අවශ්‍ය වෙන්නේ. ඉවසීම පුරුදු වෙනකම් ඕක කරන්න වෙනවා. අවසාන වශයෙන් වෙන එකක්වත් නැහැ. ඔය දැන් මූලික උපදේශය ගන්න බැරි ඉවසීම නැති නිසා. ඉතින් මූලික උපදේශය ගන්න බැරි මොකද අර ආපු දැන ගැනීම ටක් ගාලා පිළි අරගෙන කොහේ විසි ගාලා මල් මාලා දාලා පාවඩ දාලා ආයි උඩු වියම් බැඳලා මොනවාද අර කුමුණ මුතු කුඩේ අල්ලලා උඩු උඩ තියාගෙන ධාතු කණ්ඩු වඩම් මොන ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ මෑත මාස 3 ඔබ වහන්සේකින් එළියට ආපු උපදෙස් බැලුවාම තන්නේ කරම වෙන්නම ඩිරෙක්ෂන්ස් වල යන්න. දැන් ඔබ වහන්සේට කිව්වොත් කවුරු හරි මොකක්ද යෝගයා කරන්න ඕනේ? අපි භාවනාව මෙහෙම කරන්න බෑ නෝනා කෙරෙන්න දෙන්න. ඊට පස්සේ කෙරෙන්න දෙන්න කිව්වහම කෙරෙන්නේ කොහොමද? ඒකට හේතුපත්‍ය හදන්න ඕනේ. 12ක් සත්‍තිස් වල 12ක් යෝගයා හදන්න. ඊට පස්සේ ඒක වහසිර කිව්වහම නෑ කෙරෙන්න සක්‍රිය අක්‍රිය. ඊට පස්සේ කමරාන ඇත්තම කියනවා නම් මේක අත්තර මේ කතාව කියන්නේ එතන ස්වාමීන් වහන්සේ. ඔය කියන කතාවල් එකක්වත් වැලිඩ් නෑ නෝන. ඔය කියන කතාවල් සියල්ල නල්ලන් ඔයි. මේ ආම්දුරෝ බණ කියන්න පටන් ගන්නත් කලින් නෝනා යටියන්තොටදී ඔය පිණ්ඩපාතේ වට වෙලාවේ කියවෙච්ච නැන්දේ ආම්දුරෝ වඩිනවද අක්කේ ඔව් මං ඉන්නෝ ඔන්නේ වචන හතර ඇතුලේ ගැබ් වෙලා තියෙන සමස්ත ධර්මය. ඉතින් ඊහා ධර්මයක් නැහැ. ඊළඟ එන්නේ මේ පොයෙන් පස්සේ එන්නේ නෝනා ඇසල පොය. ඇසල පොය කියලා කියන්නේ බුදුවරු ධම්මක්
ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන දවසේ එක බුදුරෙන් නෙවෙයි ලෝකපාල වන සියලු බුදුවරු. එහෙමයි. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා වෙන්න තවත් තියෙන එක පොයක් පමණයි. හෙට පවුණාට පස්සේ. ඒතර අන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දවසේ පැවැත්වෙන්නේ ඔන්නේ ධර්මයේ තමයි. ඒ නිසා ඔන්න ඔය වචන හතර ඇතුලේ තියෙන සමස්ත ධර්ම නිසා තමයි මේ ධර්මයේ ගොනුගත වීම ආරම්භ වුනේ. මොකද ඕක ඉන් ආපු 3-4 දිනකට කිව්වහම ස්වාමීන් වහන්සේ දකින්න ආපු නිකන් බනහන්නේ ජොලියට විනෝදචාරික ආපු වගේ උන් ගිහිල්ලා කාලේ අනිත්‍ය උන්ටක් කියලා කිව්ව දෙන එකතු වෙන ආයෙ ඇවිල්ලා තමයි ඔන්න ඕක හරහා පස්සේ ගිහිල්ලා ඕක විස්තර කරේ. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒක අදටත් ඒ වගේම වැලි ඩෝනෝන කියන දැන් මාස 3-4 තිස්සේ කින් දේවල් වෙනස් වෙලා තියෙනවා එකක්වත් වෙනස් වෙලා නැහැ. ඔය එකම දේ කියලා තියෙන හැබැයි මේ වෙලාවේදී සියල්ල කියලා තියෙන්නේ ඊ මට්ටම් වල ඉන්න යෝගාවචරින්ගේ කෙලෙස් වලට ගැළපෙන ආකාරයේ භාෂාවේ වචන පරිහරණය කිරීමක් වුණා. බුදු කෙනෙකුට බණ කියන්න විදියක් නැහැ බුද්ධ භාෂාවෙන්. මොකද බුදු කෙනෙකුට බණ කියන්නේ බුද්ධ භාෂාවෙන් නම් තවත් බුදු කෙනෙක් හම් වෙන්න ඕන බණ අහන්න. තවත් බුදු කෙනෙක් බණ අහන්න හම් වෙන්නේ නැති නිසා බුදුවරයාට ඉන්න අනිත් සියල්ල පෘථග්ජන නිසා බුදුවරයාට සිද්ධ වෙනවා පස්වක මහණුන්ට බණ කියන සිද්ධ උනේ කෙලෙස් සහිත පස්වක මහණුන්ට. ඒ ඇයිට තේරෙන භාෂාවෙන් කියවලා තමයි ඒ අයව බුදු මට්ටමට පරිවර්තනය කරගත්තේ. ඊට පස්සේ තමයි මේ පස් දෙනාටත් කිව්වේ ගිහිල්ලා පණිවිඩය කියපල්ලා. උඹලට ඔය පඬිතුකම් කරන්න තේරෙන්නේ නැහැ බණ කියන්න බෑ ගිහිල්ලා කියපල්ලා මම ඉන්නවා මගේ ළඟට එන්නයි කිය. ඊට පස්සේ තමයි ටිකින් ටික වැඩි කරලා 60ක් අරගෙන ආයෙ රටවට යවලා ওই වැඩේ කරේ. ඒක නිසා මේ බණේ මුලැමැදා කොහොමවත් තැනක වෙනස් වෙන්නේ නැහැ. අසමාන වෙන්නේ නැහැ. හැබැයි මේ මට්ටමේදී මේ යෝගාවචරයට බණ හැන්ද නැත්තාට තේරෙන භාෂාව ඒ සඳහා පරිහරණය කිරීමක් කරන්න. මේ වෙලාවෙත් මේ අවුරුදු 6ක් තිස්සේ වෙලා තියෙන අන්නේ සිදුවීම අර වෙන එකම වචනයක කිසිම දැනක මොන වෙනසක් නැහැ. ඒ නිසා පොත නඩත්තු කිරීම තුළ නොන සමස්තයම තියෙනවා අර නැන්දේ ආම්දුරු වඩිනවාද කියපු කතන්දරේ ඔන්නෝ ඇතුලේ තියෙනවා. ඔය තේරුම් ගන්න නම් බෑ තාම කාටවත් භාවනා කරන්නයි. නමුත් ඔය තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. ඔකට දැන් අනුගත වුණොත් එහෙම යෝගාවචරින්ට ඔය බණේ තියෙන දේවල් මිනුම් දෙයක්වත් හොයන්න අවශ්‍ය නැහැ. ඕනෝන්ට හොයන්න යන්න කල්පනා කළා. කල්පනාව නතර වෙන්න නම් අන්නේ වෙලාවලදී තමයි නෝන අත්‍යවශ්‍ය විදියටම ධර්ම මානසිකාරයෙන් තමන් ධර්ම මානසිකාරයේ පසුපස යන්න ඉඩ දුන්නොත් එහෙම තමන්ගේ නිවන වළක්වනවා කියලා බණකුත් ඇහිලා තින්න ඕන. වෙන මානසිකාර පස්සේ ගියාට එහෙම වෙන්නේ නැහැ කියලා ඇහිලා තිනේ. එහෙමයි. ඒ නිසා ඔය භාවනා වෙලාවේදී නිර්මාණය වෙන ධර්ම මානසිකාර වලට විතරයි අපිට උත්තරයක් හොයන්න පුළුවන්. ඒ ධර්ම මානසිකාර නිර්මාණය කර නොගෙන උත්තරයක් හොයන්න බැරි නිසා තමයි ධර්ම මානසිකාර නිර්මාණය කර ගැනීම සඳහා උපදේශ පන්තියක්ම අපි පාවිච්චි කරන්නේ. මේ ධර්ම මානසිකාර නිර්මාණය වුණොත් විතරයි අපිට නිවන් මාර්ගය විවෘත කරගන්න පුළුවන්. ඒ ධර්ම මානසිකාර නිර්මාණය නොකර හරියන්නේ නැහැ. ධර්ම මානසිකාරය නිර්මාණය කරන්න ඕනේ. හැබැයි නිර්මාණය වෙච්චම ධර්ම මානසිකාරය නිර්මාණය වෙනකොටම ධර්ම මානසිකාරයේ නිර්මාණය කරගෙන සදා පාවිච්චි කරා වූ මූලික උපදේශය එතන පාවිච්චි වෙන්න ඕනේ. ඒක තමයි පස්වෙනි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය යෝනිසෝ මානසිකාරයේ කොටස් දීලා තියෙන්නේ ඒකයි. ඉතින් යෝනිසෝ මානසිකාරයේ පළවෙනි එකේ අධීර 4 ගිය දාට ඔය සියලු දෙනාගේම කාර්ය නිමා වෙනවා. ඒකට යන්න ඔය පොත නඩත්තු කිරීමේ කාර්යයයි ඊට අමතරව අනිත් පැත්තෙන් ධර්ම කරුණු මෙනෙහි කිරීමේ කාර්යයයි එකින් එකට සමගාමීව කියන්නේ එකක් කරනවා එකක් කරනවා කියන එක නෙමෙයි. හැබැයි එකකටවත් වැඩි අඩු වේට් එකක් දෙන්න බෑ. ඒකයි සමගාමී කියන්නේ. දෙකටම වේට් එක සමාන වෙන්න ඕන. දැන් ඔය මාත්‍ය මේ ස්වාමීන් වහන්සේ ඔය නෝනයි දෙන්නම කරලා තින්නේ ඒවට බොහොම පොත නඩත්තු කිරීමට බිඳුවේ වටිනාකමක් දීලා සමහරලාට දශම බිඳු ගානක් ගිහලා එකක් වටිනාකමක් දෙන්නේ නැති බොහෝ විට අනිත් අවස්ථාවලදී දශම බිඳුවේ වටිනාකමක් දීලා තියෙන්නේ අර ධර්ම කර්මණේ කිරීමට 100% වටිනාකමක් දීලා තියෙනවා. ওই දෙකටම වටිනාකම එක සමාන වෙන්න ඕන 50-50. ඊයින් අදහස් වෙන්නේ පොත නඩත්තු කිරීමේ වාර ගානයි ධර්ම කර්මණේ කිරීමේ වාර ගානයි එක සමාන වෙන්න ඕනයි කියලා. ඒක වෙනම උපදේශය. ඒ සඳහා උපදේශ දීලා තියෙනවා. ඒකෝට නමුත් තමන්ගේ ආකල්පමය වශයෙන්
පොත නඩත්තු කරාට වැඩක් වෙන්නේ නැහැ. ධර්ම කරුණු ඇතුලේ තියෙනවා නම් කියන කතන්දරේ අර ආයසුඳු කියන වගේ ඒක හරියන්නේ නැහැ. ඇතුලේ තියෙන කරුණු පොතේ ලියවෙන්න ඕනයි කියන එක මෙතනින් කියන්නේ. අන්න ඒක තමයි තේරෙන්නේ නැත්තේ මෙයාට තාම. ස්වාමීන් වහන්සේ දැන් හෙට හවස කමඨහං සාකච්ඡාවේදී අර ඔබ වහන්සේ අතින් දැන් නිරුද්ධ වෙච්ච නැන්දේ කියන එක නැවත අපිට පොඩ්ඩක් නිරුද්ධ කරගන්න බැරිද ස්වාමීන් වහන්සේ විශ්වය වෙනුවෙන්? ඒව නිරුද්ධ වෙන්නේ කොයි වෙලාවද කියලා නෝනේ. ඉතින් මේ වෙලාවේ සැලසුම් කරන ඕනේ මට්ටම මෙයා හොඳට බහින්න වෙනවනේ එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ ඔබ වහන්සේගේ මට්ටම වැටහිලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒක නෙවෙයි පිස්සුවේ දෙලා ඉන්නේ අපිට. ඒක තමයි කියන්න ඕනේ. ඒව වෙන්න තියෙන වෙලාවට සිද්ධ වේවි. ඒව කවුරුත් ඉල්ලුවට වෙන්නේ නැහැ. එපයි ගුවට නොවෙන්නේ නැහැ. ඒව වෙන්න තියෙන වෙලාවට ඒව සිද්ධ වේවි. හෙට රැ වෙයිද, හෙට දවල් වෙයිද, හෙට උදේකේ වේවිද කියලා මේ මොහොතේ ස්වාමීන් වහන්සේට වාර්තාවක් නැහැ. කොහොමද ඉතින් ඒක නිරෝධ වෙලා තියෙන්න ඕන. දැන් වෙනත් ආකාරයකින් ඒක තමයි දැන් පොගි දවස්වල ඔය පෝස්ට් කීපයක් ගියේ දැන් ඔය YouTube එකේ අදත් එකක් ගිහලා තියෙනවා. ඊයේ ඩිරෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්න ඕන. ඒකෙන් තමයි. ඒ ඩිරෙක්ෂන් එක තමයි යන්නේ. ඒකෝට දැන් මේ යෝගාවචරින්ද සියලු දෙනාට ඒගොල්ලෝ කැමති වුණත් අකමැති වුණත් ඒව ෆලෝ කරන්න වෙනවා. ඒකෙන් තමයි ධර්මයේ දෙන්නේ. මොකද ධර්මයේ මේ නැත්තම් මේ අයට බණ කියන්නේ මේ අය කල්පනා කරනවා. කල්පනාව නවත්තන්න නම් දැන් ඒක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තමයි දැන් සාකච්ඡා දවසේ සතියේට එකක් දෙකක් වුණාට YouTube එක යන්නේ. සාකච්ඡා නොවන දේවල් කවුරුවත් සම්බන්ධ නැති ස්වාමීන් වහන්සේ තනියම සම්බන්ධ වෙලා ඔය පෝස්ට් කීපයක් හැදියදී යනවා. ඉතින් තව ගොඩක් හැදෙන්න තියෙනවා. ඉතින් වැඩ පිළිවෙල කරන ආකාරය කොහොමද කියලා මම හඳුරු දන්නේ. අන්න එතනින් තමයි පණිවිඩය ඉස්සරහට යන්නේ නෝන කොහොමද කරන්නේ කියලා. ඒවා සියල්ලටම බේස් වෙලා තියෙන්න ඕන අතන. මේ බේස් එක තමයි මේ යන්නේ. මොකද මෙයාගේ වේගය කොච්චරද තියනවද කියන එයාගේ වේගය අල්ලන්න අපි මේ ඔක්කොම කරන්න. වේගය අල්ලන්න බෑ අපිට ඒ සඳහා අවශ්‍ය උපකරණ සියල්ලම පාවිච්චි නොකර. එන්නේ උපකරණ විදියට දැන් ඔය ප්‍රධාන උපකරණ දෙක හොඳට තියාගන්න 50-50 තියලා ධර්මකරු මෙනෙහි කිරීම තමන්ගේ සංසාරයෙන් ඈතර වීමේ ගමනට කොපමණ වැදගත් වෙනවයි කියලා තමන්ට තේරෙනවද? ඊහා සමාන ඊට නොදෙවනි ඊට වැඩි නොවන ඊට නොදෙවෙනි ඊට වැඩි නොවන ඊහා සමාන වටිනාකමක් පොත නඩත්තු කිරීමටත් රායසුන්දුනු කිව්වා පොත නඩත්තු කරනවා කියන්නේ පොතේ ලියනවා කියන එක නෙමෙයි කියන එක. හැබැයි පොතේ ලියනවා කියන එක නෙමෙයි කියන එකෙන් අදහස් කරන්නේ පොතේ නොලියනවායි කියන එක. පොතේ ලියන්න පුළුවන් වන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ උපදේශය අනුව. හැබැයි පොතේ ලියවෙන්න ඕනේ උපදේශයක් පමණයි. උපදේශයක් නැති දෙයක් පොතේ ලියලා තිබ්බොත් එහෙම ඒක දැන ගැනීමක්. ඒක ඉතින් තවත් ආකාරي සංසාරේ කෑමක් මිසක් සංසාරේ ඈතර වීමක් සෙවීමක් නෙමෙයි. උන් ඕක තේරුම් ගන්න ඕන. පැහැදිලිද? එහෙමයි සායනස පැහැදිලි. ඒ ආසුන්දර පැහැදිලිද? එහෙමයි ස්වාමීනි. මොකක්ද දැන් කරන්න ඕනේ? ඇදිලි වුණාට මොකද්ද කරන්න ඕනක උත්තර දෙන්නේ නැහැ. කියන්න මම උත්තරේ මොකද්ද කියලා. ඒ ධර්ම කරුණු මෙනෙහි කිරීමත් පොත ලිවීමත් දෙකටම ඉක්වල් වේට් එකක් දෙන්න ඕන. කියන එක තමයි ප්‍රධාන වශයෙන් කියුනේ. දැන් ওই වචනයාර්ථය දැන් ගත්තේ වචනයාර්ථය නෙමෙයි. ඒක තමන් කරන්නේ කොහොමද කියලා ඉල්ලා කියන්නේ ඉක්වල් වේට් එකක් දෙන්නේ තමන් කොහොමද කියලා තමන්ට තේරිච්ච විදිහට කියන්න දෙන්න එක්ක දැන් තව විනාඩි 3ක් දෙන්නම් ඔක සාකච්ඡා කරලා අවසානයකට එන්න මෙතනින් මේක නතර කරන්න ඕනේ. අවසරයි සායනස කාශ්‍යප සායනසේ පටන් ගන්න. ඔව් ඒක තමයි දැන් මගේ අතින් වෙච්ච දේ නම් අර පොත ලිවීම පිළිබඳව වේට් එක හුඟක් අඩු වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ කිව්ව විදිහේ ඒක ඇත්ත. දැන් ඉදිරියට පොත ලියවෙන්න ඕන Tamanට තමා තුළින් ආපු උපදේශය මිස වෙන එකකුත් නෙමෙයි. එතකොට ඒක ලියවීමට යෑමේදී මූලික උපදේශයට අනුගත වීමක් සිද්ධ වෙන්න ඕන. ඉතින් මේක ප්‍රායෝගිකව
කෙරෙන්නේ කොහොමද කියලා අත්දැකීමට යන්න ඕන කියන එක තමයි මට දැන් තේරෙන්නේ. මේ ටික ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි වගේ සිටුේෂන් එක. එහෙම තමයි සෝනස කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බෑ කියලා තමයි දැන් මේ මාවතේ තේරුනේ. දැන් මේ උන්වහන්සේ මේ මොහොතේ දුන්න ටිකක් මූලික උපදේශයට යටත්ව නැවත අහලා ධාරණය කරගන්න ඕනි කියන එක තමයි දැන් මේ මොහොතේ ප්‍රකට වෙන්නේ. අනිත් එක දැන් ඔබ වහන්සේට තේරෙනවද දැන් මේ කාලේ සියලු දෙනාම පොත ලියන්නේ මේක ප්‍රකට වෙන්නේ නැහැ කියන එක. එතකොට අර ඔබ වහන්සේට සමගාමීව එන අර කටපාඩමින් කියන දෙයක්. ඔව්. එතකොට ඒකත් ඒ බැහැර වෙන්න ඕනේ. අනිත් එක මට අවබෝධුනේ දැන් උපදේශය ලියවෙන්නේ මූලික උපදේශයට යටත්. හැබැයි ලියවෙන්නත් ඕනේ උපදේශයක්. උපදේශය නම් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. එතකොට අර two contrast ඒවා දීලා උන්වහන්සේ දීලා තියෙන ලොකුම තැනකට අපිට අත්දැකීම ගන්නවා නම් කියලා. අපේ හේතුප්‍රත්‍ය හදාගන්න ඕනේ අත්දැකීම ගන්න කියන එක. අනිත් එකේ ඩිස්ක්‍රිමිනේෂන් එක එතනත් නැතිවීම තුළ අර දෙකටම equal gravity එකක් එතනත් එකතු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මම හිතට ගත්තේ ඇත්තටම මේ මම අතින් මෙච්ච දේ මට දැන් තේරෙනවා චුට්ටක් පොත නඩත්තු කිරීම කියන එක උඩරවැටියක් විදිහට විතරක් අරගෙන ඉන්නේ නැතුව එතන ඒ කාර්යයත් ඇත්තටම කෙරෙන ක්‍රමයක් Taman තුලින් සකස් වෙන්න ඕන කියන එක තමයි දැන් මට තේරුනේ. දැන් අර ඔබ වහන්සේට පොත නඩත්තු වෙන්නේ නැහැ, කෙරෙන්න ඕනේ නැහැ කියන තැන මූලික උපදේශෙන්න ඕන. ඔව්. එතකොට කිසිම දෙයක් මූලික උපදේශයට යට නොවුණු දෙයක් කොහෙවත් නැහැ. එහෙමයි. ඔය දැන් හරිද? නෑ සයින්ස් දැන් මේ චුට්ටක් විතර මේක නැවත ඒක තමයි තේරුම් ගන්න කියන්නේ. ඒ කියන්නේ දැන් අපි යන්නේ මේ සමානතාවය හොයාගෙන නිසා අසමානතාවය හොයාගෙන නෙමෙයි. එතකොට දීලා තියෙන කිසිදු උපදේශයකට තමන් අඩු වේට් එකක් එක උපදේශයකට වැඩි වේට් එකක් දැම්මුත් එතන තමන් හොයන්නේ මොකද්ද? අසමානතාවය. ඉතින් සමාතුලින් අසමානතාවය හොයාගෙන සමානතාවය හොයාගෙන ගමනක් යන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි බෑනේ. තමන් අසමාන ඇඳුම් ටික ගන්න අනිත් උන්ට කියන සමානතාවය හොයාගෙන උඹලා සමාන ඇඳුම් ගඳ වරෙල්ල කියලා. කරනවද වැඩි? නෑනි. එන ඉතින් තමන්ගේ බත් එකේ තියෙන්නේ හම්බෝල් නම් අනිත් උන්ට කියන හම්බෝල් අර වරෙල්ල කියලා. තමන් මස් මාල් ටිකක් අරගෙන ආවිල්ලා බිත්තරයක් බෙදගෙන ආවිල්ලා බිත්තරයක් අම්මගෙන ආවිල්ලා අනිත් උන්ට කියන උඹලා සම්බෝලත් එක අර වරෙල්ල කියලා. නෝ අපි සමානයි කියලා ඊට පස්සේ කියනවා. ඒ වගේ කන්නේ ඔය කරන්නේ නෑනේ. එහෙමයි. එහෙනම් එකදු උපදේශයකටවත් අසමාන සැලකිල්ලක් කරන්න බෑ තමයි. එහෙනම් සියලු උපදේශ වල සමානව සලකන්න උත්සාහ කරොත් මේ ලෝක ඕන දෙයකට සමානව සලකන්න යාට පුළුවන් වෙනවා. ඕනම දෙයක් අසමානව නොබලා ඉන්න යාට පුළුවන් වෙනවා. මොකද කිසිම දෙයක අසමානතාවයක් යාට පේන්නේ නැති නිසා. පුළුවන් නම් තේරුම් ගන්නilla, පුළුවන් තේරුම් ගන්නilla වෙන කරන්න දෙයක් නැහැ. ඔකුත්තර තමයි කියන්නේ. සානේ වහන්සේට තියෙන ඒ ශ්‍රද්ධාව කියන එක වහන්සේගෙන් නිරුද්ධ වෙන වචනයක් ගන්න ඒක වැඩක් නෑ කියලා. අනේ වහන්සේට සාදුකාර දෙන සායනහස ආයි මූලික උපදේශ නැති වෙනවා. ආයි මූලික උපදේශ නැති වෙනවා. එහෙමයි සායනහස අනේ සංස හෙට මේ වැඩසටහන ගැන වචනිකුත් කතා කරන්න ඕනේ සායනහස. මොකද කියන්නේ? හෙට ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්න දැන්ට 9 දෙනෙක් විතර ඉදිරිපත් වෙලා ඉන්නවා. දෙන්නෙක් පෝස්ට්පෝන් කරගත්ත අනිත් අයට වෙලාව දෙන්න කියලා. ඒ හින්දා අපි 6ට පටන් ගත්තාම පැය 2මාරක් 3ක් යයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කාය විවේකයට කොහොමද දන්නේ උදෙත් එක දිගට ඉඳලා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. අද කමන ඉල්ලපුවාට දැන් හෙටත් දෙන්න බැරි හෙටත් ඉල්ලුවා හෙටත් දෙන්න බැරි අනිද්දාට දීලා තියෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක මේ යන ආකාරයට යන්නේ ඉතින් 6ට පටන් ගන්න පුළුවන් පටන් ගන්නවා බැරිුනොත් නෑ නතර වෙයි. පටන් ගන්න පැය භාගය වෙනවා පැය භාගය ඉවර වෙයි නැත්නම් ඒ පැය 5ක් කරනවා පැය 5ක් ඇයි. ඉතින් ඒ ලාමිසක් ඒක මේලා තීරණය වෙන්නේ නැහැ. ඒක යන ආකාරයට ඒ ආකාරයට යන්න ඉඩ දීලා ඉන්න. ඒක ගැන වෙනස්කම් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමයි සෝයිනාස් එහෙමයි. ඒකයි දැන් අනිත් එක ඔය දැන් ඔය අසමානතාවයෙන් නැතුව අපි සමානතාවය හොයාගෙන යනවනම් ඔය නෝන්ලව අනිත්‍යය ඔය අර ස්වාමීන් වහන්සේට එක විදිහකටයි මේ ස්වාමීන් වහන්සේ තව විදිහකටයි ඔය සැලකින ගැලලා ඔය ආමන්ත්‍රණ ඒවත් වෙනස් වෙන්න ඕන. ඒවා මොකද වෙනස? ඒ හැමදෙරු මේ හැමදෙරු විතර එහෙම ලොකු වෙනසක් නැහැ.
මම ඇත්තම කිව්වොත් මට සමා වෙන්න කාශ්‍යප ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ ආශ්චර්යයන් දැකලා තියෙනවා. ප්‍රතිහාරයක්. එතකොට මට ඒක තාම වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි නෝනේ තමන් කෙලෙස් වලට අහු වෙන එකක්. ඒක නේ බුදුහාමුදුරුවෝ 18 රියන් අර මේවා යනවාරම ඔය කොනෝන බුදුහාමුදුරුවන්ගේ හැකියාව තියෙන නැති කියන එක නෙමෙයි. මේ හාමුදුරුවන්ගේ ඒක තියෙනව නැති කියන්නේ නමුත් නෝනා ඒකේ විශේෂ වටිනාකමක් නැහැ කියන එක මේ කියන්නේ. ඒක එතන ඉවරයි. ඒ බුදුහාමුදුරුවෝ මැරුණා. මේ හාමුදුරුවෝ මොන ආශ්චර්යද කිව්වත් මේ හාමුදුරුවොත් මැරෙනවා. ඉතින් ඔය අනිත් හාමුදුරුවොත් එච්චරයි වෙන්නේ. ඉතින් ආචාර්ය කියන්නේ මේ මොහොතට අදාළව හේතුපත් නිසා තියෙන දෙයක් මිසක් ඒකේ පුජ්‍යලයාගේ රූපේට, ඒ පුජ්‍යලයාගේ පාටට, ඒ පුජ්‍යලයාගේ වචන වලට ගැබ් වෙලා තියෙන එකක් නෙමෙයි. ඒක විශ්ව ධර්මතාවයේ තියෙන එකක්. එහෙමයි. ඒකේ ඒ වෙලාවේ යොමු වෙන අදාළ පුජ්‍යලයන් එක යොමු වෙන එක විතරයි වෙන්නේ. එහෙමයි. ඔබ වහන්සේට අර මම දවසකුත් ලිව්වා නේද ඔබ වහන්සේකින් මම මේ වෙලාවේ ප්‍රතිහාරයක් දැක්කා කියලා. ප්‍රතිහාරය නෝන දකින්නවා තමයි ප්‍රතිහාර දකින්න නිසා තමයි මේ ධර්මෙම තියෙන්නේ. ධර්මයේ ප්‍රතිහාර දක්වන එක භික්ෂුවකට කරන්න තියෙන දෙයක්. ඒ භික්ෂුවගේ කාර්යභාරයක තමයි. වෙන ප්‍රතිහාරය පෙන්වන්න බෑ යාට. ඒක සිද්ධ වුණයි කියලා ප්‍රතිහාරය තියෙන නිසා එයාට විශේෂයෙන් සලකන්න එහා සමාන වට්ටමේ තව එක්කෙනෙකුට ඊට වඩා වෙනස් ආකාරයකට සැලකීමක් සිදු නොවිය යුතුයි කියන එක. නමුත් ඒක ඔය නෝන්ලට කිව්වට ඔය නෝන්ලට කෙරෙන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක අවසානයේදී ඒක තමයි තේරෙන්න ඕන කියන එකයි මේ කියන්නේ. එමයි ස්වාමීන් වහන්සේ ඒකත් මට වැටහුණා. දැන් ඒත අවසාන දවසෙත් තේරෙනවා ඔබ වහන්සේ කියන්නේ මේ විශ්වයවත් මුකුත් නෙමෙයි ඔබ වහන්සේ කියන්නේ ධර්මතාවය කියලා. ඔය මේ විශ්වය කියන්නේ ඕන ඒකත් තවත් දැනගැනීමක් විතරයි. ඒකත් තවත් ප්‍රකාශනයක් විතරයි. ඒ නිසා මේ ධර්මයේ ගැන කියනවනම් මේ වෙලාවේ තමයි ධර්මයේ ලෝකෙට අවශ්‍ය ධර්මයේ කියන දේවල් තියෙනවා. නමුත් මේ කියන්නේ ඉතින් මේ තනි හාමුදුරමකට මේ කරන්න පුළුවන් කාලපරාසයක් තුල දෙන ඉතින් කොච්චර කියන්නුවත් වැඩකුත් නැහැ නේ. තේරුම් ගන්න මිනිස්සුත් ඉන්න පාය. තේරුම් ගන්න බැරියව කියලා වැඩකුත් නැහැ නේ. ඒ නිසා ධර්මයේ අපි කියනවට වඩා ගොඩක් ගැඹුරක් තියෙන එක නිසා මේ ගැඹුරු හොයාගෙන යනකොට අපි ක්‍රමානුකූලව මේක තේරුම් අරගෙන යන්න ඕන කියන එක මේ කියන්නේ. මීට වඩා මේක ඉස්සරහට යවෙන්නේ නැහැ. මෙතන මේක නතර වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේක මේ අවසාන ඔබ වහන්සේගෙන් නිරුද්ධ වෙච්ච කොටස හරි YouTube දානවා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. අපි කමටහන් නැතත් මේකේ ලොකු ධර්මතාවයක් ලෝකෙටම ඇහේවා කියලා. ඒක දිනේ ආයි තවත් අර වගේ උදයි. ඔය එකක්වත් මූලික උපදේශයට යටත් වෙන්නේ නැහැ. ඔන්නෝ මූලික උපදේශයට යටත් වෙනවා. අනේ ස්වාමීන් ඒක නෝන වෙන්න තියෙනවා නම් ඔය නෝන ඉල්ලුවත් නොඉල්ලුවත් වෙනවා. වෙන්න නැත්තම් ඔය නෝන ඉල්ලුවත් ඔය නෝන එපයි කිව්වත් ඒක වෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රමය. ඒක ඉතින් මෙයා 아무දෝ පොයිසා කරන්නේ ඔය නෝන දැන් කිව්වයි නිසා නොදා ඉන්නවත් නෙමෙයි. ඔය නෝන කිව්ව නිසා දානවත් නෙමෙයි. දැමීමේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේට වාර්තාවක් ආවොත් ඒ වෙලාවේදී ඒකට ක්‍රියාත්මක වෙන්නේ එච්චරයි. නමුත් ඔය නෝනගේ අයිතිවාසිකමක් ඉදිරිය ඔය නෝන මේ වෙලාවේ ඉදිරිපත් කරන එක හරි. හැබැයි ඒකට තමයි අනුගත වීමත් ඒ විදිහට තියෙන්න ඕනේ. මොකද අපේ ලෝකේ ඉන්න අයට බණ කියනා වගේම තමන්ගේ කාර්යය කිරීම තමන්ගේ අයිතිවාසිකම ඉස්සරහට ගන්න එපාය. ඒක හරි ස්වාමීන් වහන්සේ. අන්නේ විදිහට ගන්නයි තියෙන්නේ. මෙතන මේක නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සප ලැබේවා. වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමස්කාර වේවා. සේක සාතු සාතු.